හරි. ක්‍රියාකරන මාතෘකාව කාබනික සංයෝගවල IUPAC නාමකරණය. IUPAC කියලා කියන්නේ International Union of Pure Applied Chemistry කියලා. හරි. මෙයාව විසින් ඉදිරිපත් කරලා තියෙන නාමකරණය කියන තමයි කාබනික සංයෝග නාමකරණය අපි ඉගෙන ගන්න. හරිද? ඇත්තටම දැන් නාමකරණ ගත්තහම නාමකරණ ගොඩක් තියෙනවා. නමුත් අපේ සිලබස් එකේ තියෙන්නේ IUPAC නාමකරණ. හරි. ඉනෝගනික් කෙමිස්ට්‍රි වලදී අපි ඊගොල්ලෝ ගැන කතා කරද්දී අකාබනික සංයෝග නාමකරණය කිරීම සිදු කරන්නේ IUPAC නාමකරණයට. ඊට පස්සේ පැහැදිලි නේද? ඒ නිසා කාබනික සංයෝග නාමකරණය අපි මෙතනදී ඉගෙන ගන්නේ IUPAC නාමකරණය. අපි දන්නවා කාබනික සංයෝග ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට බෙදුවා ඇලිපැටික සංයෝග සහ ඇරෝමැටික සංයෝග කියලා. ඇලිපැටික සංයෝග කියන්නේ රේඛීය දාම සහිත කාබනික සංයෝග. ඇරෝමැටික සංයෝග කියන්නේ බෙන්සීන් කියන එක ඇතුළත් වෙන කාබනික සංයෝග. තේරුණාද? මෙතනදී අපි නාමකරණය ඉගෙන ගන්නේ ඇලිපැටික කාබනික සංයෝග. හරි. දැන් මෙහෙම කරලා දාලා මෙහිදී අධ්‍යයනය කරනු ලබන්නේ මෙහිදී අධ්‍යයනය කරනු ලබන්නේ ඇලිපැටික සංයෝගවල නාමකරණය. මෙහිදී අධ්‍යයනය කරනු ලබන්නේ ඇලිපැටික සංයෝගවල නාමකරණය. ඇලිපැටික සංයෝගවල නාමකරණය. හරි. මේ ඇලිපැටික සංයෝගවල නාමකරණය සිදු කරද්දී කරන පිළිවෙලක් තියෙනවා. හරි. හරි. දැන් හිතන්නකෝ මෙහෙම. මම මේ අහන ප්‍රශ්න වලට අර උත්තර මැසේජ් වලින් ගෙවන්න ඕන. දැන් මම ලියනවා මෙන්න මෙහෙම සංයෝගයක්. CH3 කාබන් OH එකයි NH2 එකයි කාබන් විත්ව බන්ධනයක් CH3 කාබනයයි CH එකයි C විත්ව බන්ධන O CH2 C විත්ව බන්ධන O OH. හරි. දැන් මේකේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩ ටික මොනවද කියලා අපි හොයාගෙන ගියොත් එහෙම COOH කාණ්ඩයක් තියෙනවා. තව COO කාණ්ඩයක් කාබනයිල් කාණ්ඩයක් තියෙනවා. මේක අතරේ NH2 කාණ්ඩයක් තියෙනවා. OH එකක් තියෙනවා. කාබන් කාබන් අතර ද්විත්ව බන්ධනයක් තියෙනවා. මේක හොයාගෙන පුළුවන් වෙනවා. දැන් කාබනික රසායනයේ අන්තිමට තමයි අපි දැන් මේ නාමකරණය උගන්වගෙන යන්නේ. එතකොට එහෙනම් මේකේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩ ටික තමයි මම මේ ලකුණු කරලා තියෙන්නේ. දැන් මට කියන්න මේ කාබනික සංයෝගය මොකක් කියලාද හඳුන්වන්නේ? කාබොක්සිලික් අම්ලයක් කියලාද? නැත්නම් මේක කීටෝනයක් කියලාද? එහෙම නැත්නම් ඇල්කීනයක් කියලාද? ඇමීනයක් කියලාද? මධ්‍යසාරයක් කියලාද? ගැටලුවක් නේ. දැන් අපිට මෙහෙම තිබ්බනම් CH3 කියලා තියෙනවා. මේ මොන සංයෝගයක්ද? මේක අපිට මොකක් කියලාද හඳුන්වන්න පුළුවන්? CH3 මේක මොන කාබනික සංයෝගයකටද අයිති වෙන්නේ? මේක මට ඇල්කේනියක් කියලා හඳුන්වන්න පුළුවන් නේ. දැන් මෙහෙම තිබ්බනම් CH3 CH2OH මේක මට මොකක් කියලා හඳුන්වන්න පුළුවන්ද? මොකක් කියලාද මේක හඳුන්වන්නේ? මේක මධ්‍යසාරයක්. දැන් එතකොට මේක මොකක් කියලාද හඳුන්වන්නේ? කාබොක්සිලික් කාණ්ඩයකුත් තියෙනවා, කීටෝන කාණ්ඩයකුත් තියෙනවා, ද්විත්ව බන්ධනයක්. ඇල්කීන කාණ්ඩයකුත් තියෙනවා, ඇමීන කාණ්ඩයකුත් තියෙනවා, හයිඩ්‍රොක්සිල් මධ්‍යසාර කාණ්ඩයකුත් තියෙනවා. ප්‍රශ්නයක් නේ. ඒක හරියට මේ වගේ. මම උදාහරණයක් කියලා දෙන්න ගන්නේ උදාහරණයක් තේරුම්. අපි හිතමු කඩයක් තියෙනවා. මේ කඩේ අයිස්ක්‍රීම් විතරයි විකුණන්න තියෙන්නේ. එහෙනම් මේක මොන කඩයක්ද? අයිස්ක්‍රීම් විතරක් නම් විකුණන්න තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ. මේක අයිස්ක්‍රීම් කඩයක් කියලා කියන්නේ. හැබැයි අපි හිතමු කඩයක් තියෙනවා. මේකේ අයිස්ක්‍රීම් විකුණන්නත් තියෙනවා, සිලර් බඩු විකුණන්නත් තියෙනවා. දැන් පොඩි ප්‍රශ්නයක් නේ. අපි හිතමු තව කඩයක් තියෙනවා. මේකේ හાર્ඩ්වෙයාර් එක තියෙන බඩු ටිකක් තියෙනවා. ඊට පස්සේ අයිස්ක්‍රීම් විකුණන්න තියෙනවා, සිලර් බඩු විකුණන්න තියෙනවා. හැබැයි මෙතන වැඩිපුර තියෙන්නේ හાર્ඩ්වෙයාර් එක විකුණන්න තියෙන බඩු නම් මිනිස්සු මේ කඩේට කියන්නේ මොකක්ද? මේකට අයිස්ක්‍රීම් කඩේ කියන්නේ නැහැ නේ උනාන. අයිස් විකුණන්න තියෙනවා. නමුත් මේකේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ හાર્ඩ්වෙයාර් එක තියෙන බඩු. හරිද? ඒ නිසා දැන් අපි මේකට කියනවා මේක හાર્ඩ්වෙයාර් එක. හැබැයි මේකේ අයිස්ක්‍රීම් විතරයි නම් තියෙන්නේ. මේක අයිස්ක්‍රීම් කඩයක් කියලා. මේකේ අයිස්ක්‍රීම් සහ සිල්වර් බඩු දෙකම තියෙනවා. අපි හිතමු අයිස්ක්‍රීම් සමහර දවස්වල නැති වෙනවා. හැබැයි සිල්වර් බඩු වෙනදාම හොඳට යනවා. එහෙනම් මේක අයිස්ක්‍රීම් කඩයක් කියලා අපි හඳුන්වන්නේ නැහැ. අපි මේක හඳුන්වන්නේ සිල්වර් බඩු කඩ. පැහැදිලිද කියන දේ?
එහෙනම් එකම සංයෝගයක් තුල සමහරක් විට එක ක්‍රියාකාරී කාණ්ඩයක් තියෙන්න පුළුවන්, දෙකක් තියෙන්න පුළුවන්, ඊට වඩා වැඩියක් තියෙන්න පුළුවන්. පැහැදිලිද? දැන් මෙතනදී ක්‍රියාකාරී කාණ්ඩ 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. තේරුණාද? දැන් මෙතන ක්‍රියාකාරී කාණ්ඩ 5ක් තියෙන නිසා අපි හොයලා බලන්න ඕන මේ ක්‍රියාකාරී කාණ්ඩ 5න් ප්‍රබල කෙනා කවුද? අන්නේ ප්‍රබල කෙනාගේ මේ 5 දෙනාගෙන් ප්‍රබලතාවය අපි ඉගෙන ගන්නවා දැන් ඉස්සරහට. මේ ක්‍රියාකාරී කාණ්ඩ අනුව කොහොමද මෙයාලගේ ප්‍රබලතාවය වෙනස් වෙන්නේ? මූලිකත්වය වෙනස් වෙන්නේ කොහොමද ඉගෙන ගන්න. ඒ මූලිකත්වය අනුව තමයි අපි තේරුම් ගන්නේ මේ කාබනික සංයෝගය මොකක් විදිහටද නාමකරණය කරන්න කියන්නේ. හරි. මේක අයිස්ක්‍රීම් විතරක් තිබ්බ නිසා මේක අයිස් කඩයක් කියනවා. මේක අයිස්ක්‍රීම් සහ සිල්වර් බඩු කියන දෙකම තිබ්බා. සිල්වර් බඩු වැඩිපුර විකුණන නිසා අපි මේක සිල්වර් බඩු කඩේ කියලා කියනවා. හැබැයි අයිස්ක්‍රීම් කියනවා. මේකේ හાર્ඩ්වෙයාර් එක තියෙන බඩු තියෙනවා, අයිස්ක්‍රීම් තියෙනවා, සිල්වර් බඩු තියෙනවා. නමුත් හાર્ඩ්වෙයාර් එක තියෙන බඩු තමයි මේක වැඩිපුර තියෙන්නේ. ඒ නිසා මේකට හાર્ඩ්වෙයාර් එකක් කියලා කියනවා. මූලිකත්වය ගෙන මෙයාලට මේ කඩවල නාමකරණය කරේ ඒ විදිහට. ඒ විදිහටම තමයි කාබනික සංයෝග නාමකරණය කරන්නේ. හරිද? හරි. එහෙනම් අපිට ඉස්සල්ලා පුළුවන් වෙන්න ඕන මෙන්න මේ කාබනික සංයෝගයක් දුන්න ගමන් අපිට ඉස්සරවම පුළුවන් වෙන්න ඕන ඒකේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩ ටික හඳුනගන්න. පැහැදිලිද? ඒකයි මම කියන්නේ. අපි ඕගනික් වලදී නාමකරණය මුලින් ඉගෙන ගත්තොත් අපි ක්‍රියාකාරී කාණ්ඩ ගැන ලොකු දැනුමක් නැහැ අපිට. හැබැයි ඕගනික් වල අන්තිම වෙනකොට ක්‍රියාකාරී කාණ්ඩ ටික හොඳටම දාන්න. ඒ නිසා මේ සංයෝගය දුන්න ගමන් අපිට ඉක්මනට ක්‍රියාකාරී කාණ්ඩ ටික මොනවද කියලා රවුන්ඩ් කරගන්න. පැහැදිලිද? හරි මම කියන තේරුම් ගන්න මෙතන එක. හරි. එහෙනම් අපි ඉගෙන ගන්න ඕන මේකේ තියෙන මේ ක්‍රියාකාරී කාණ්ඩ කිහිපයක් තියෙනවා. මේ ක්‍රියාකාරී කාණ්ඩ කිහිපය ගත්තාම මේ ක්‍රියාකාරී කාණ්ඩවල තියෙන ප්‍රමුඛතාවල අයිස්තුව මොකක්ද? හරිද? ඒක අපි ඉස්සලා මතක තියාගන්න ඕන. මම මතක තියාගන්න පොඩි කෙටි ක්‍රමයක් තියෙනවා මම කියන්නේ. දැන් මම කියන ඔයාලා කාබනික සංයෝග මොනවද කියලා? එක්කෙනෙක් එක ගාන කියන ටක් ගාලා ඉගෙන ගන්න පිළිවෙලට අපි කියවොත් මොනවද අපි තියෙන්නේ? ඉගෙන ගන්න පිළිවෙලට අපි කියවොත් කාබනික සංයෝග ටික මොනවද අපි ඉගෙන ගන්න. මම මේ පොදු ක්‍රමයක් කියලා දෙන්න එකින් එකට කියලා දෙන්න ඕනේ නැහැ. මේ පොදු ක්‍රමය අල්ලලා ගත්තාම ඕන එකක් කරගන්න. හරි. අපි ඉස්සරහට ඉගෙන ගත්ත මොනවද ගැනද? ඇල්කේන. හරිද? ඇල්කේන වල විශේෂ ක්‍රියාකාරී කාණ්ඩයක් තිබෙන්නේ නැහැ. මෙහෙම නිකන් කාබන් අතර සිග්මා බන්ධන විතරයි තිබ්බේ. සිග්මා බන්ධන ඇසුරෙන් ඇල්කේන. හරි. ඊළඟට අපි ඉගෙන ගත්ත මොනවද? ඇල්කීන කියලා જાතියක්. ඇල්කීන වල විශේෂ ක්‍රියාකාරී කාණ්ඩයක් තිබ්බා කාබන් අතර තියෙන ද්විත්ව බන්ධන. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා ඇල්කයින කියලා જાතියක්. ඒකේ කාබන් අතර ත්‍රිත්ව බන්ධන තිබ්බා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා හේලෝ හයිඩ්‍රෝකාබන්. හේලෝ හයිඩ්‍රෝකාබන් එක මොකක් තිබ්බද? කාබන් සහ හැලජන අතර බන්ධනයක් තිබ්බා. මේවා තමයි ක්‍රියාකාරී. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මධ්‍යසාරක. මධ්‍යසාරවලදී OH කාණ්ඩයක් තිබ්බා. ඊළඟට අපි ඉගෙන ගත්තා බෙන්සීන් කියන එක වැඩක් නැහැ. මොකද අපි මේ දැන් මෙතනදී කතා කරන්නේ ඇලිපතික සංයෝග නාමකරණය ගැනනේ. ඒ නිසා මේ ක්‍රියාකාරී කාණ්ඩ ටික විතරක් අපි යන්නේ මධ්‍යසාරක. ඊට පස්සේ ඇල්ඩිහයිඩ් කියලා જાතියක් අපි කතා කරා. කාබනයිල් කාණ්ඩේ කාබන් වලට H එකකුයි R කාණ්ඩයකුයි බෙදලා. ඊළඟට අපිට හම්බුණා කීටෝන කියලා જાතියක්. කීටෝන වලදී කාබනයිල් කාණ්ඩයට මෙන් R කාණ්ඩයයි මෙතන R කාණ්ඩය බෙදලා. තව අපිට හම්බුණා කාබොක්සිලික් අම්ල. කාබොක්සිලික් අම්ල වලදී කාබනයිල් කාණ්ඩේ කාබන් වලට OH එකක් බෙදලා තිබෙනවා. කියන වෙන විදිහකට කියනවා නම් C double OH කාණ්ඩයක් තිබෙනවා. අම්ල හේලයිඩ් කියලා જાතියක් හම්බුණා. ඒකේ කාබනයිල් කාණ්ඩේ කාබන් වලට හැලජනයක් නැත්නම් මේක අපි බෙදා COX කියනවා. හැලජන තමයි X කියලා ලක්ෂණ. ඊට පස්සේ එස්ටර් කියලා જાතියක් තිබ්බා. කාබනයිල් කාණ්ඩේ කාබන් වලට ඔක්සිජන් හරහා R කාණ්ඩ එකක් සහ නිකන් R කාණ්ඩයක් බෙදලා. තව ඇමයිඩ් කියලා જાතියක් හම්බුණා. ඇමයිඩ් වලදී කාබනයිල් කාණ්ඩේ කාබන් වලට H2 කාණ්ඩයක් සහ R එකක් බෙදලා තියෙනවා. තව අපිට ඇමීන කියලා જાතියක් හම්බුණා. ඒකේ ප්‍රාථමික ඇමීන වල නම් H2 කාණ්ඩයක් තියෙනවා. මේක මේ ටික තමයි අපි මූලික වශයෙන්ම කාබනික සංයෝග යටතේ ඉගෙනගත කාබනික සංයෝග ටික වේ. හරි. දැන් මෙන්න මේ කාබනික සංයෝග ටික දැක්කම මේකේ ප්‍රමුඛතාවයිස්තුවක් තියෙනවා. දැන් මම කියන්න මේ සෙට් එකේ අපිට නිකන් නොසලකිය හැකි ක්‍රියාකාරීත්වය ඉතාම අඩු කෙනා කවුද? ක්‍රියාකාරීත්වය ඉතාම අඩු කෙනා කවුද? ඇල්කේන. ප්‍රමුඛතාවයිස්තුවේ පහළින්ම ඉන්න කෙනා තමයි ඇල්කේන කියලා කියන්නේ. දැන් අපි මේ ඉගෙනගත්ත විදිහට මේක ටිකක් ඡන්දිය කවුද? එහෙම නැත්නම් මේ ටිකක් අර වැදගත්කමක් දෙන්න පුළුවන් කෙනෙක්. සාමාන්‍ය ක්‍රියාකාරීත්වය ටිකක් වැඩි කියලා කිව්වා. හරි කවුද? මෙන්න මේ. මෙයා තමයි ඡන්දිය.
ප්‍රමුඛතා ලයිස්තුවේ කාබොක්සිලික් අම්ල තමයි උඩින්ම ඉන්න කෙනා ඇල්කේන තමයි ප්‍රමුඛතා ලයිස්තුවේ පහළින්ම ඉන්න. තේරුණාද? ඉතුරු ටික වෙනස් වෙන්නේ කොහොමද කියලා මම දැන් පැහැදිලි කරන්නම්. හරි. එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඕන කාබනික සංයෝගවල ක්‍රියාකාරීකම් එකක් නෙමෙයි කිහිපයක් තියෙන පුළුවන්. කිහිපයක් තිබුණා ප්‍රමුඛතා ලයිස්තුව අනුව මූලිකත්වය අරගෙන තමයි කාබනික සංයෝග නාමකරණය සිදු කරන්නේ. ඒ නිසා කාබනික සංයෝග නාමකරණය සිදු කරන්න නම් අපිට අනිවාර්යෙන් මේ ප්‍රමුඛතා ලයිස්තුව මතක තියෙන්න යුතුයි. මේක මතක නැතුව මුල් කරන්න. හරි. අද කීවා ප්‍රමුඛතා ලයිස්තුවේ මුලින් ඉන්න කෙනා කවුද? COH කාණ්ඩ. හරි. දැන් හිතන්න මෙහෙම. අපි හිතුවා මෙන්න මෙහෙම එකක් තියෙනවා. CH3 CH2 COOH කියලා තියෙනවා. දැන් මෙයා නාමකරණය කරන්න ඕන කවුරු විදිහටද? CH3 CH2 COOH. කවුරු විදිහටද මෙයා නාමකරණය කරන්න ඕන? කවුරු විදිහටද? දැන් මෙතන කාබන් අතර තනි බන්ධන තියෙනවා. නිකන් මේක දැක්කහම ඇල්කේන් කොටසක් දෝ කියලා හිතෙනවා. හරි. COH කාණ්ඩයකුත් තියෙනවා. එතකොට මේ කවුරු විදිහටද නාමකරණය කරන්නේ? කාබොක්සිලික් අම්ලයක් විදිහට. ඇයි? COH කියන ක්‍රියාකාරී කාණ්ඩයේ තියෙනවා ප්‍රමුඛතා ලයිස්තුව තාම අපි ඉගෙන ගත්තේ නැහැ. හැබැයි COH කියන එක තමයි ක්‍රියාකාරී කාණ්ඩවල ප්‍රමුඛතා ලයිස්තුවේ උඩින් පිටට. පැහැදිලිද? ඒ නිසා මේ සංයෝගයේ නාමකරණය කරන්නේ කාබොක්සිලික් අම්ලයක් විදිහට. දැන් හිතන්න මෙහෙම තියෙනවා කියලා. CH3 CH1යි එතන OH කාණ්ඩයයි CH2 COOH. දැන් මේකේ පැහැදිලිව මේකට ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙනවා. මේවා රවුන්ඩ් කරගන්න. එතකොට හරිය ලේසි. හරි. ක්‍රියාකාරී කාණ්ඩ දෙකයි. ප්‍රමුඛතා ලයිස්තුවේ උඩින් ඉන්නේ කවුද? COOH. එහෙනම් මේ සංයෝගය කෙනෙක්ට කියන්න පුළුවන් මධ්‍යසාරයක් කියලා OH කාණ්ඩයේ තියෙන නිසා. තව කෙනෙක්ට කියන්න පුළුවන් කාබොක්සිලික් අම්ලයක් කියලා COOH කාණ්ඩයේ තියෙන නිසා. හැබැයි ප්‍රමුඛතා ලයිස්තුව අරගෙන බලපුවම මේක නාමකරණය වෙන්නේ කවුරු විදිහටද? කාබොක්සිලික් අම්ලයක් විදිහට. දැන් තේරුණාද පොඩි අදහසක් ආවද? කොහොමද මේක කරන්න කියලා බලන්න. හරි. හොඳයි නියමයි. එහෙනම් මොකද අපි ස්වරම් කරන්න ඕන? කාබනික සංයෝගයක් දිහා බලලා ඒ කාබනික සංයෝගයේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩ ටික රවුන්ඩ් කරගන්න. රවුන්ඩ් කරලාම දාගන්න. හරි. ඊට පස්සේ ප්‍රමුඛතා ලයිස්තුව අනුව මුල් තැන හිමි වෙන කෙනා කවුද කියලා මාර්ක් කරගන්න. දැන් මේකේ නම් ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙනවා. ප්‍රමුඛතා ලයිස්තුවේ උඩින් ඉන්නේ මෙයා. ඒ නිසා මේ කාබනික සංයෝගයේ මම නාමකරණය කරන්නේ කාබොක්සිලික් අම්ලයක් විදිහට. පැහැදිලිද? එහෙනම් මේකේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය තමයි COOH කියන්නේ. මෙයාට අපි කියන්නේ ආදේශ කාණ්ඩයක් කියලා. පැහැදිලිද? එහෙනම් ප්‍රමුඛතා ලයිස්තුවේ මුලින් ඉන්න කෙනාට අපි කියන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය කියලා. එයාට අමතරව මේක තුල තියෙන අනිත් ක්‍රියාකාරී කාණ්ඩවල කියන්නේ ආදේශ කාණ්ඩ. හරි. එහෙනම් මෙයා තමයි මේකේ මේ වචන හොඳට මතක තියාගන්න. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය මෙයා තමයි මේකේ ආදේශ කාණ්ඩය. පැහැදිලිද? තේරුණාද? දැන් කාබනික සංයෝග දැන් මේක නාමකරණය කරනවා කියලා හිතන්න. මෙයා නාමකරණය කරද්දී ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ගැන කියන්නත් ඕන. ආදේශ කාණ්ඩය ගැන කියන්නත් ඕන. දැන් හිතන්නකො මෙහෙම අවස්ථාවක් CH3 CH2 OH කියලා තියෙනවා. මේකේ තියෙන එකම ක්‍රියාකාරී කාණ්ඩය OH එකක් විතරයි. දැන් මෙයා මොන ක්‍රියාකාරී කාණ්ඩයද මේකේ? මෙයා මොන ක්‍රියාකාරී කාණ්ඩයද? ප්‍රධාන එක්කෙනාද ආදේශ කාණ්ඩයද? මේ මධ්‍යසාරයේ OH කාණ්ඩය. මේක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. හරි. දැන් හොඳට බලන්න මේක. කිසියම් ක්‍රියාකාරී කාණ්ඩයක් සමහරක් වෙලාවට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ විදිහට තියෙනවා. තවත් සමහරක් වෙලාවට ඒක ආදේශ කාණ්ඩයේ විදිහට තියෙනවා. පැහැදිලිද මම කියන දේ? OH කියන එක නම් මේකේදී නම් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය, OH කාණ්ඩය මේකේදී නම් ආදේශ කාණ්ඩය. හරි. OH කාණ්ඩය ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් විදිහට තියෙනවා නම් මෙයාගේ නම ඉන්නේ ඕල් කියන. මෙතනෝල්, එතනෝල්, ප්‍රොපනෝල් මතකද මන්දිසාර නාමකරණයේ කොහොමද එන්නේ කියලා? නේද? මෙතනෝල් කියලා කියන්නේ. එතනෝල්, ඕල් කියන එකෙන් තමයි ඉවර වෙන්නේ OH කාණ්ඩයේ ප්‍රධාන එකක්. හැබැයි OH කාණ්ඩයේ ආදේශ කාණ්ඩයක් විදිහට තිබ්බොත් එයාගේ නම එන්නේ හයිඩ්‍රොක්සි. මට මේකෙන් පැහැදිලි කරන්න ඕන වෙන්න මේක. ඒ තමයි සමහරක් වෙලාවට කාබනික සංයෝගය තුල තියෙන ක්‍රියාකාරී කාණ්ඩය ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් විදිහට තියෙන්නත් පුළුවන් ආදේශ කාණ්ඩයක් විදිහට තියෙන්නත් පුළුවන්. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් විදිහට තියෙනවා නම් එයාගේ නම එන්නේ එක විදිහකට
එයා ආදේශ කාණ්ඩයක් විදිහට නාමකරණය කරනවා නම් එයාගේ නම ඊට වඩා වෙනස් වෙනවා. තේරුණාද මේක එහෙනම්? එහෙනම් අපි හැම ක්‍රියාකාරී කාණ්ඩයකටම අදාළව ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් වුණොත් එදෙන නම මතක තියාගන්න ඕන. එයා ආදේශ කාණ්ඩයක් වුණොත් එදෙන නම මොකද කියලා මතක තියාගන්න. හරි. එහෙනම් දැන් අපි බලමු කාබනික සංයෝග වල තියෙන මේ ක්‍රියාකාරී කාණ්ඩ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් විදිහට තිබ්බොත් යෙදෙන නම මොකක්ද? ආදේශ කාණ්ඩයක් විදිහට තිබුණොත් යෙදෙන නම මොකක්ද? හරිද? ඉස්සරහම තියෙන්නේ මේ ප්‍රමුඛතා පිළිවෙලේ ලයිස්තුවේ පළවෙනිම කෙනා තමයි COOH කාණ්ඩය. හරි. COOH කාණ්ඩය ප්‍රධාන විදිහට තියෙනවා නම් එයාගේ නම එන්නේ ඔයික් ඇසිඩ් කියලා. හරි. හැබැයි මෙයා ආදේශ කාණ්ඩයක් විදිහට තියෙනවා නම් ඔයික් ඇසිඩ් කියලා නෙවෙයි අපි කියන්නේ කාබොක්සි. හරි පැහැදිලි නේද? පොඩ්ඩක් එක ගන්න ඉතින් මේක මම පාඩම් කරලා යවන්නේ. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. COOH කාණ්ඩය ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් කරනවා නම් මේක ඔයික් ඇසිඩ් කියලා අපි නාමකරණය කරනවා. ආදේශ කාණ්ඩයක් විදිහට තියෙනවා නම් කාබොක්සි කියලා කියනවා. හරි. ඊළඟට එන කෙනා තමයි එස්ටර්. කාබොනයිල් කාණ්ඩයේ කාබන් වලට ඔක්සිජන් හරහා R එකක් සහ R දෙකක් සම්බන්ධ වෙලා තියෙන මේකේ දෙවෙනි. එස්තරයක් නම් නාමකරණයේදී ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ විදිහට එයා තියෙනවා නම් අපි නාමකරණය කරන්නේ OH කියලා. හරි OH. හැබැයි ආදේශ කාණ්ඩයක් විදිහට තියෙනවා නම් ඇල්කොක්සි කාබොනොයිල්. සාමාන්‍ය මේවා ඉන්නේ නැහැ ගොඩක් වෙලාවට. හරිද? ඒක ඔයාලට තේරෙයි. ඇල්කොක්සි කාබොනොයිල් කියලා. මේ දෙක ඉන්නේම නැත්තරම්. ඊට පස්සේ තුන්වෙනියට අපිට හම්බ වෙන්නේ පළවෙනි කෙනා ඔයික් ඇසිඩ්, ඊළඟ කෙනා OH, ඊළඟට අම්ල හේලයිඩ්. ආර් කාණ්ඩයක් මෙහෙම තියෙනවා. අම්ල හේලයිඩේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙනවා නම් ඒකට අපි කියනවා ඔයිල් හේලයිඩ්. දැන් මෙතන Cl එකක් තිබ්බා කියන්නකො. Cl එක තිබ්බොත් අපි ඔයිල් හේලයිඩ් කියන්නේ, Cl එක තිබ්බොත් අපි කියන්නේ ඔයිල් ක්ලෝරයිඩ්. Br එක තිබ්බොත් ඔයිල් බ්‍රෝමයිඩ්. අන්න ඒ විදිහට. හරි. හැබැයි මෙයා ආදේශ කාණ්ඩයක් විදිහට නම් තියෙන්නේ අපි කියන්නේ හේලෝෆෝමයිල්. හරි. මෙතන හේලෝ කියන එකයි මෙතන හේලයිඩ් කියන එකයි ගත්තේ. මෙතන X කියන එක නා තියෙන නිසා. මෙතන Cl තිබ්බනම් ඔයිල් ක්ලෝරයිඩ්. මෙතන Cl තිබ්බනම් ක්ලෝරෝෆෝමයිල්. එහෙමයි එන්නේ. තේරුණාද? මෙතන Br එක තිබ්බනම් ඔයිල් බ්‍රෝමයිඩ්. මෙතන ඉන්නේ බ්‍රෝමෝෆෝමයිල්. පැහැදිලිද? හරි. දැන් මේක තව චුට්ටක් ඉස්සරහට යනකොට මම ආපහු පැහැදිලි කරන්නම් මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට මෙන්න මෙහෙම සංයෝගයක් තියෙනවා. CH COCl එකයි CH2COOH. හරි. මට කියන්න. මේකේ ක්‍රියාකාරී කාණ්ඩ කීයක් තියෙනවද? ක්‍රියාකාරී කාණ්ඩ කීයක් තියෙනවද? ඉක්මන් කරන්න වෙලා යනවා. ඉක්මන්. ක්‍රියාකාරී කාණ්ඩ දෙකයි. මොනවද? COOH කාණ්ඩයයි COCl කියලා කාණ්ඩය. කවුද මේකේ ප්‍රධාන එක්කෙනා? COOHද COCl. අන්න ඒකට තමයි මේ පිළිවෙල ඕන වෙන්නේ. කවුද මේකේ ප්‍රධාන එක්කෙනා? COOH. එයා ගාවි ලකුණක් දාන්න. එතකොට මෙයා නාමකරණය වෙන්නේ මොකක් කියලාද? ඔයික් ඇසිඩ් කියලා. හැබැයි දැන් මෙයා ප්‍රධාන එක්කෙනෙක් නෙමෙයි. මෙයා ආදේශ කාණ්ඩ. එහෙනම් මෙයා නාමකරණය වෙන්නේ මොකක් කියලාද? මෙයා ප්‍රධාන එක්කෙනා තරුවක් දාගත්තා. එයාගේ නම ලියාගත්තා ඔයික් ඇසිඩ්. මෙයා ආදේශ කාණ්ඩයක්. ඒ නිසා මේ බලන්න. ආදේශ කාණ්ඩයක් වුණොත් හේලෝෆෝමයිල්. මෙතන Cl තියෙන නිසා කොහොමද නාමකරණය වෙන්නේ? ක්ලෝරෝෆෝමයිල්. හරි. දැන් තේරෙනවද? පැහැදිලිද? හරි. අපි බලමු මේ ඉතුරු සෙට් එක කොහොමද දෙන්නේ කියලා. හරිද? පළවෙනි COOH, ඔයික් ඇසිඩ්, OH, ඔයිල් හේලයිඩ්, ඊළඟට ඇමයිඩ්. C දිත්ව බන්ධන O NH2. හරිද? ඇමයිඩ්. හැබැයි ඇමයිඩය ආදේශ කාණ්ඩයක් විදිහට තිබ්බොත් කාබොනොයිල් කියලා කියනවා. ආදේශ කාණ්ඩයක් විදිහට තිබ්බොත් කාබොනොයිල් කියලා කියනවා. පැහැදිලිද? ඊළඟ එක්කෙනා විදිහට අපිට එන්නේ සයනයිඩ් කාණ්ඩ. නයිට්‍රිල් සංයෝග. සයනයිඩ් කාණ්ඩය ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ විදිහට තියෙනවා නම් එයාගේ නම එන්නේ නයිට්‍රිල් කියලා. හරි. හැබැයි ආදේශ කාණ්ඩයක් විදිහට තියෙනවා නම් නම එන්නේ සයනෝ කියලා.
sign. මෙන්න මෙතන වැරදුනා අපි alkoxy මේ හරිද carbohydrate හරි oleic acid oate oil halide amide nitrate ඊළඟ පිළිවෙලට එන එක තමයි aldehyde කාණ්ඩ aldehyde එකක් නම් එයා නාමකරණය වෙන්නේ al කියලා හරිද methanol propanol butanol pentanol එහෙමයි හැබැයි aldehyde කාණ්ඩයේ ආදේශ කාණ්ඩයක් විදිහට තියෙනවා නම් එයා නාමකරණය වෙන්නේ formyl හරි ඊළඟ එක තමයි ketone කීටෝනයක් නම් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ විදිහට නම් කීටෝනිය තියෙන්නේ එයා අපි නාමකරණය වෙන්නේ ඕන් කියලා. මේක 1 කියලා එහෙම නෙමෙයි කියන්නේ ඕන්. හරි ඇසිටෝන් මතකනේ? ඇසිටෝන්, බෙන්සෝෆිනෝන්, ඇසිඩෝෆිනෝන් අම්ම කී අපි ඉගෙන ගත්තා. හරිද? ඕන් කියලා තමයි කීටෝන නාමකරණයේදී නාමය එන්නේ. හැබැයි මේ කීටෝන කාණ්ඩය ආදේශ කාණ්ඩයක් විදිහට තිබ්බොත් නාමය එන්නේ ඔක්සෝ කියලා. හරි. දැන් හිතන්න මෙහෙම හරි මම මේ අකින් යන අපි ගාව තියෙන සංයෝගයක් CH3 C ද්විත්ව බන්ධන O CH2 C ද්විත්ව බන්ධන O NH2 මේකේ ක්‍රියාකාරී කාණ්ඩ කීයක් තියෙනවද ක්‍රියාකාරී කාණ්ඩ කීයද දෙකක් මොනවද මම කියනවා ක්‍රියාකාරී කාණ්ඩ දැක්ක ගමන් රවුම් කරගන්න මෙන්න මේක හරි දැන් කවුද මේ දෙකෙන් ප්‍රධාන කෙනා අර කවුද ප්‍රධාන කෙනා amide එහෙනම් මේ කොටස නාමකරණය වෙන්නේ මොකක්ද කියලාද amide මේ කොටස නාමකරණය වෙන්නේ මොකක්ද කියලාද මෙයා ආදේශ කාණ්ඩයක් විදිහට තියෙනවා මෙයා නාමකරණය වෙන්නේ කවුරු විදිහටද ඔක්සෝ පැහැදිලිද මෙතන මට වැරදුනා තමයි කාබොනයිල් කියලා ඉන්නේ මේ වයින් නෑ මේකෙත් නැත්නම් මේකෙත් නැත්නම් හේර ෆෝමයිල් කියන ඉන්නේ මේ රීසෙට් එක තමයි හරි පැහැදිලි නේද එහෙනම් පළවෙනි එක oleic acid oate oil halide amide nitrile al on තවද හරි ඊළඟ එක ප්‍රමුඛතාවය හිමි වෙන්නේ මාධ්‍යසාර වල හරි මාධ්‍යසාරයේ ප්‍රධාන කෙනෙක් නම් මොකෙන්ද නාමකරණය වෙනවා කියලා කියන්නේ කියන්නේ මධ්‍යසාරයක් නම් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ තියෙන OH එක නම් මම ඉස්සෙල්ලා කිව්වා. මොකක් විදිහටද නාමය එන්නේ ප්‍රධාන විදිහට කිව්වා. OL OL. හරිද මෙතනෝල් OL කියන එක තමයි ඉවර වෙන්නේ. එතනෝල්, ප්‍රොපනෝල්, බියුටනෝල්. ඒ ආදේශ කාණ්ඩයක් විදිහට තියෙනවා කොහොමද නාමකරණය වෙන්නේ? OH කාණ්ඩය ආදේශ කාණ්ඩයක්. නාමකරණය හයිඩ්‍රොක්සි. හරි. හරි එහෙනම් oleic acid oate oil halide amide nitrile al on ol හරි මේක ලියා ගන්න ලියන කලින් මෙහෙම ලියන්න තවද තේරෙන්නේ මට ඉඳමදී ඒක නම් ලියා ගන්න ඉතින් තේරෙන කලින් අපි මෙහෙම තවද දාලා මෙහිදී කාබනික සංයෝග නාමකරණය කරනු ලබන්නේ मेरी कार्बनिक संयोग नामकरण करनु लबन IUPAC नामकरणයට कार्बनिक संयोग नामकरण කරනු ලබන්නේ IUPAC नामकरणයට අනුවයි IUPAC नामकरणයට අනුව ඒ සඳහා යම් කාබනික සංයෝගයක් තුල ඇති ඒ සඳහා යම් කාබනික සංයෝගයක් තුල ඇති ක්‍රියාකාරී කාණ්ඩ
හඳුනාගත යුතු අතර එම ක්‍රියාකාරී කාණ්ඩය ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් වන විට සහ ආදේශ කාණ්ඩයක් වන විට යෙදෙන නාමය දැනගත යුතුයි. ගොඩක් අතහැරලා පහත දැක්වෙන්නේ ක්‍රියාකාරී කාණ්ඩවල ප්‍රමුඛතා ලයිස්තුව සහ ඒවා නම් කරන ආකාරය. මේ සෙට් එක ලියගන්න. හරි. එහෙනම් මධ්‍යසාරවලට පස්සේ ක්‍රියාකාරී කාණ්ඩවල අනුපිළිවෙල ප්‍රමුඛතා අනුපිළිවෙල මෙහෙම මධ්‍යසාර මෙතන දීපම් මම මැකුවා. ඊට පස්සේ තියෙන්නේ ඇමයින්, ඊට පස්සේ ඇල්කයින, ඇල්කීන, ඇල්කේන්. හරි. ඇමීනියක් නම් අපි එයා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් දෙනකොට අපි නාමකරණ ඉවත් කරන ඇමයින් කියන. ඇල්කයිනයක් නම් අයින් කියන එක. මෙතයින්, එතයින් මතකයිනේ. ඇල්කීනයක් නම් ඊන් කියන එක. මෙතින් කියලා එකක් නැහැ. එතීන්, ප්‍රොපීන්, බියුටීන් ඒ විදිහයි. ඇල්කේනයක් නම් එයාගේ නාමකරණ ඉවර වෙන්නේ ඒන් කියන එක. මේක ගැන අපි පස්සේ පැහැදිලි කරමු. හරි. සම්පූර්ණ කරගන්න. දැන් එහෙනම් ඔයාලට තේරෙන්න ඕන කාබනික සංයෝගයක් තුළ තියෙන ක්‍රියාකාරී කාණ්ඩ දෙක මොනවද? මේ ක්‍රියාකාරී කාණ්ඩ මේ විදිහට තිබ්බොත් ප්‍රධාන කෙනෙක් විදිහට නම් තියෙන නාමකරණය කොහොමද දෙන්නේ? ආදේශ කාණ්ඩයක් විදිහට තියෙනවා නාමකරණය කොහොමද දෙන්නේ? දැන් මේක එක්සෑම් එකට දෙන්නේ නැහැ. මේ පිළිවෙල මතක තියාගෙන යන්න. මේ පිළිවෙල මතක නැත්නම් අපිට කාබනික සංයෝග නාමකරණය කරන්න බෑ. කොහොමද මතක තියාගන්නේ? හරි. මම මතක තියාගෙන විදිහ ඔයාලට කියලා දෙන්නම්. ඒ ක්‍රමයටම ඔයාලත් මතක තියාගන්න. ප්ලීස්. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් විදිහට තිබ්බොත් නාමකරණය වෙන්නේ කොහොමද කියන එක මතක තියාගන්න. හරිද? මෙන්න මෙහෙමයි. O3 Na O2 I. ඒක සින්දුවක් වගේ මතක තියාගන්න. O3 Na O2 I. එහෙනම් මතක තියාගන්න හරි. O3 කියනකොට O අකුරු තුනක් එනවා. Na කියනකොට A N A O2 කියනකොට ආපහු අකුරු දෙකක් එනවා. I කියනකොට A Y E. හරි. දැන් කොහොමද එන්නේ? පළවෙනි අකුර ඔයික් ඇසිඩ් කාබොක්සිලික් අම්ලයක්, දෙවෙනි අකුර ඔයේට් මේක පාඩම් කරන්න ඕනේ නැතුව මතක හිටින්නේ නැහැ. ඊළඟට ඔයිල් කියලා කාබොනයිල් කාණ්ඩ තුනක් තියෙනවා මේකේ. ඊට පස්සේ මෙතන තියෙන කෙනා කාබොනයිල් කාණ්ඩයක් තියෙන කෙනෙක් වෙනවා. මෙයා ඇමයිඩ්. මේක කාබොනයිල් කාණ්ඩයක් නැහැ. නයිට්‍රික් කාණ්ඩයක් නේ. සයනයිඩ් කාණ්ඩය. නයිට්‍රේට්. ඊළඟ එක්කෙනා කාබොනයිල් කාණ්ඩයක් තියෙන කෙනෙක්. ඒ අකුරෙන්නේ ඇල්ඩිහයිඩ්. ඒ කියන්නේ ඇල්. මෙතන ඕන්. මෙයා ඕන්. ඇල්ඩි මෙතන කාබොනයිල් කාණ්ඩ සෙට් එක ඉවරයි. මෙයා ඇමයින්. මෙයා අයින්. මෙයා ඊ. අන්තිමට ඇල්කේන් තියෙනවා. ඉතින් මතක තියාගන්න යන්නේ අන්තිමේ අය. හරි. එසයි ඉතින් මතක තියාගන්න O3 Na O2 I. හරිද? O3 කියනකොට වතුර තුනයි ඔයික් ඇසිඩ් ඔයේට් ඔයිල් හේරයිඩ් ඇමයිඩ් නයිට්‍රේට් ඇල් ඕන් පොල් ඇමයිඩ් අයින් ඊන් ඒ. හරි. හරි. බෙහෙත් දෙනකොට එහෙම ලියන්න. බෙහෙත් ලියන්න පුරුදු වෙන්න. ඒක හරි. හරි. එහෙනම් දැන් මම ඔය පැහැදිලි කරේ කාබනික සංයෝග නාමකරණය කිරීම සඳහා අවශ්‍ය වන මූලිකම කාරණා. හරිද? මූලිකම කාරණේ තමයි අපිට පුළුවන් වෙන්න ඕන කාබනික සංයෝගය දුන්නාම ඒක ඇතුලේ ක්‍රියාකාරී කාණ්ඩ තියෙන ඒවා හොයාගන්න සහ ඒකෙන් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හොයාගන්න ආදේශ කාණ්ඩය හොයාගන්න. පැහැදිලිද? හරි.
අපි උදාහරණයක් කරමු නිකන් ඔයාලට කියන්න. අලියන මෙහෙම එකක්. අලියනවා NH2 C CH2 carbon C OH CH2 C double OH. හරි. මේකේ ක්‍රියාකාරී කාණ්ඩ කීයක් තියෙනවද? ඉක්මන් කරන්න. ක්‍රියාකාරී කාණ්ඩ කීයද? ඕන කොළ කෑල්ල ලියාගෙන හරි කමක් නැහැ කරන්න. ගොඩක් හොඳයි මම මේ ලියන දේවල් ටක් ගාලා ඔයාලා කොළ කෑල්ල කරගෙන ලියාගෙන ඉන්නවල බැලුවා. ක්‍රියාකාරී කාණ්ඩ කීයක් තියෙනවද? ක්‍රියාකාරී කාණ්ඩ තුනයි තියෙන්නේ. එකක් වෙන දෙක වෙන තුන. ක්‍රියාකාරී කාණ්ඩ තුනයි. මේක ඇමයිඩ් කාණ්ඩයක්, මේක ඇල්ඩිහයිඩ් කාණ්ඩයක්, මේක කාබොක්සිලික් කාණ්ඩයක්. දැන් මේ තුන් දෙනා තමයි ක්‍රියාකාරී කාණ්ඩ විදිහට තියෙන්නේ. මම කියන්නේ මේ තුන් දෙනාගෙන් ප්‍රධාන කෙනා වෙන්නේ කවුද? COOHද, COHද, CONH2 ප්‍රධාන කෙනා. දැන් අර ලයිස් 2 මතක තියෙන්නේ. කවුද රජා? මෙන්න රජා. හරි. එහෙනම් මෙයාගේ නම මොකක්ද කියලා දෙන්නේ? ඉතරම ලියාගත්තාම ලේසි. මොකක් කියලා දෙන්නේ? COOH කාණ්ඩයේ ප්‍රධාන කෙනා නම් එයාගේ නම ඔයික් ඇසිඩ්. ඔයික් හිස්තැනක් තියෙනවා මෙතන ඇසිඩ්. ඇල්ඩිහයිඩ් කාණ්ඩයේ ආදේශ කාණ්ඩයක් විදිහට තියෙන්නේ. මොකද නම? ඒවලුත් තටක් ගන්න. ඔය ටයිප් කරගෙන ඉක්මන් කරලා. මැසේජ් එකේ මැස් පියාගෙන ඔය ටයිප් කරලා ඇත්තේ. මොකක් කියලා දෙන්නේ? මේ ආදේශ කාණ්ඩයක් නිසා මෙයාගේ නම එන්නේ ෆෝමයිල්. මෙයා කාබොනොයිඩ්. පැහැදිලිද? දැන් තේරෙනවද එහෙනම්? හරි. ලියන්න මේ උත්තරවල දාලා කාබනික සංයෝග වල නාමකරණය සඳහා කාබනික සංයෝග වල නාමකරණය සඳහා පහත ක්‍රියාපිළිවෙල භාවිතා කරනු ලැබේ. නැත්නම් භාවිතා කරන්න කාබනික සංයෝග වල නාමකරණය සඳහා පහත ක්‍රියාපිළිවෙල භාවිතා කරනවා. මේක මම හදාගත්ත පිළිවෙලක්. මේ පිළිවෙලට පාවිච්චි කරපුවාම මේ පිළිවෙලට ලියන්න ගත්තාම කිසි ප්‍රශ්නයක් නැහැ. අසන්ත ඕන කාබනික සංයෝගයක නම එනවා. හරි. පහත ක්‍රියාපිළිවෙල භාවිතා කරන්න. පළවෙනිම කාරණේ තමයි කාබනික සංයෝගය දුන්නට පස්සේ දැන් අපි ඒක ප්‍රැක්ටිස් කරා. මොකද කරන්න ඕන? අපි බලන්න ඕන එකේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩ මොනවද කියලා. කාබනික සංයෝගය දුන්නට පස්සේ ක්‍රියාකාරී කාණ්ඩ හඳුනාගෙන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය සහ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ එකයි තියෙන්නේ. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය සහ ආදේශ කාණ්ඩ හඳුනා ගන්න ඕනේ. එහෙනම් එක කාබනික සංයෝගය තුල ඇති අංක 1 කාබනික සංයෝගය තුල ඇති කාබනික සංයෝගය තුල ඇති ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය සහ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය සහ ආදේශ කාණ්ඩ හඳුනා ගන්න. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය සහ ආදේශ කාණ්ඩ හඳුනා ගන්න. හරි. මෙයා ලියාගෙන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ආදේශ කාණ්ඩය හඳුනගන්න. එතනම රවුන්ඩ් කරලා නම් ලියන්න අපි අර ඉස්සර කරා. අතව එකක් දෙන්නම්. මේ දෙකෙන් කරන්න අග්ග. හරි වෙලාව. බලන්න කොහොමද දෙන්නේ කියලා. එහෙනම් මේකෙන් ක්‍රියාකාරී කාණ්ඩ එක පැත්තකින් පටන් ගන්න රවුන්ඩ් කරගෙන යන්න. මෙයා ක්‍රියාකාරී කාණ්ඩයක්, මෙයා ක්‍රියාකාරී කාණ්ඩයක්, මෙයා ක්‍රියාකාරී කාණ්ඩ. හරි. ක්‍රියාකාරී කාණ්ඩ හතරක් තියෙනවා. මේ හතර දෙනාගෙන් ප්‍රධාන කෙනා කවුද? උත්තරේ වань. කවුද මේ හතර දෙනාගෙන් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ? COOH කාණ්ඩ. එතකොට මෙයා නාමකරණය මොකක්ද කියලාද? ඔයික් ඇසිඩ්. ඒක මෙතනම ලියාගත්තාම ලේසි ළමයි. වරදින්නේ කවුද? මෙයා නාමකරණය වෙන්නේ මොකක්ද කියලා ඒවන උත්තර. EN කියලා. මෙයා නාමකරණය වෙන්නේ
මොකද නම් කාබෝහයිඩ්‍රේට් හොඳයි මෙයා නාමකරණය වෙන්නේ හයිඩ්‍රොක්සි මේ විදිහට කරගෙන තියෙනවා නම් හරියට මේකේ මෙතන ඉඳන් පටන් ගත්තොත් මෙයා ක්‍රියාකාරී කාණ්ඩයක් මෙයා ක්‍රියාකාරී කාණ්ඩයක් ක්‍රියාකාරී කාණ්ඩයක් ක්‍රියාකාරී කාණ්ඩයක් ක්‍රියාකාරී කාණ්ඩ කීයක් තියෙනවද පහක් තියෙනවා හරි මම කියන කවුරු මේකේ ප්‍රධාන එක්කෙනා කවුද මෙන්න මේ හරියට ලකුණක් දාන්න මොකද මේකේ නම එන්නේ සාමාන්‍යයෙන් අපි අම්ල හේලයිඩ් නාමකරණයේදී නම එන්නේ මොකක් කියලාද ඔයිල් හේලයිඩ් කියලා. නමුත් හේලයිඩ් කියන එක දාන්නේ පොදුවේ හැලජල කියන්නේ මෙතන BR තියෙන නිසා මොකක් කියලා දෙන්නේ? ඔයිල් බ්‍රොමයිඩ්. මම මෙතන උදින්න යනවා. ඊට මම මේකට දෙන්නේ නැහැ. ඔයිල් බ්‍රොමයිඩ්. එහෙනම් මේ සෙට් එක පිටු පිට ආදේශ ගන්න. එහෙනම් මෙයාගේ නම මොකක්ද දෙන්නේ ආදේශ කාණ්ඩයක් නම්? ආදේශ කාණ්ඩය නම් මෙයාගේ නම ඔක්සෝ. මෙයාගේ නම මේ ආදේශ කාණ්ඩය. ආදේශ කාණ්ඩයක් විතර තිබ්බොත් හයිඩ්‍රොක්සි කොහෙද මෙතන C තියෙනවා COH කියලා තියෙන්නේ ෆෝමයි මේ තියෙන ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් තමයි මේ කාබනයිල් කාණ්ඩේ කාබන් H එක ඇල්ඩිහයිඩ් කාණ්ඩය තියෙන නිසා මෙයාගේ නම ෆෝමයි මොන වර්ධින්න පුළුවන් දැන් NH2 කාණ්ඩේ නාමකරණය වෙන්නේ ආදේශ කාණ්ඩයක් විතර තිබ්බොත් ඇමිනෝ හරි මෙයා සයන දැන් පැහැදිලි දෙන්නම් කොහොමද මේක කරන්න කියලා වෙලා එහෙනම් ඉස්සරවම කරන දේ තමයි කාබනික සංයෝගය තුළ තියෙන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ සහ ආදේශ කාණ්ඩ හොයා ගන්න එක. හරි. දැන් මේක තේරෙනවා. දැන් අංක 2 දෙවෙනි පියවර. ක්ලියර්. ප්‍රධාන කාබන් දාමය තෝරාගත යුතුයි. අංක 2 ප්‍රධාන කාබන් දාමය තෝරාගත යුතුයි. දැන් අලුත් කොටස. ප්‍රධාන කාබන් දාමය තෝරාගත යුතුයි. ඒකේ යට තීරි කැලක් ගහලා ලියන්න. ප්‍රධාන කාබන් දාමයේ තේරීමේදී ප්‍රධාන කාබන් දාමයේ තේරීමේදී කාරණා තුනක් බලපාන. ප්‍රධාන කාබන් දාමයේ තේරීමේදී ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇතුළත් වන පරිදි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇතුළත් වන පරිදි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇතුළත් වන පරිදි C ද්විත්ව බන්ධන සහ C ත්‍රිත්ව බන්ධන C ද්විත්ව බන්ධන සහ C ත්‍රිත්ව බන්ධන ඇතුළත් වන පරිදි දිග්ගම දාමයේ තෝරාගත යුතුයි. කාරණා තුනක් තියෙනවා. C ද්විත්ව බන්ධන සහ C ත්‍රිත්ව බන්ධන ඇතුළත් වන පරිදි දිගම දාමයේ තෝරාගන්න. උදාහරණයකින් බලමු මොකක්ද මේ කියන අපේ ප්‍රශ්න. අපි පොඩි උදාහරණයක් ගමු ඉස්සෙල්ලා. හරි. දැන් පළවෙනියටම කරේ කාබනික සංයෝගයේ තියෙන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ සහ ආදේශ කාණ්ඩ හොයාගත්තා. දෙවෙනියට කරන්න කියලා කියන්නේ මොකද්ද? ප්‍රධාන කාබන් දාමයේ තෝරන්න ඕන. ප්‍රධාන කාබන් දාමය තෝරනකොට කාරණා තුනක් ඔළුවේ තියෙනවා. පළවෙනි එක ප්‍රධාන කාබන් දාමය කියන්නේ නමේම තියෙනවා කාබන් දාමය. ප්‍රධාන කෙනා වෙන්න. එයා ප්‍රධාන කෙනා වෙන්න නම් දිගම දාමය වෙන්නත් ඕන, ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇතුළත් වෙන්නත් ඕන. ඒ කාබනික සංයෝගය තුල කාබන් කාබන් අතර ද්විත්ව බන්ධන හරි, ත්‍රිත්ව බන්ධන හරි තියෙනවා නම් ඒ කොටස් ඒ බන්ධනය ඒ දාමය තුලට ඇතුළත් වෙන්නත් ඕන. හරි. වෙන කාබනික සංයෝගයක් තියෙනවා. මොකද මුලින්ම කරන්න ඕන මේකේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩ ටික හොයා ගන්න ඕන. මෙයා ක්‍රියාකාරී කාණ්ඩයක්, මෙයා ක්‍රියාකාරී කාණ්ඩයක්, මෙයා ක්‍රියාකාරී කාණ්ඩයක්. ඊට පස්සේ ප්‍රධාන කෙනා හොයා ගන්න ඕන. දැන් ඔයාලා දන්නවා ප්‍රධාන කෙනා මෙයා. අරුවක් දාගත්තා, නම ලියාගත්තා. මොකද නම ඔයික් ඇසිඩ්. එහෙනම් මෙයා ආදේශ කාණ්ඩ, මෙයා හයිඩ්‍රොක්සි. මෙයා නාමකරණය වෙන්නේ මොකක්ද කියලාද? ඊකේ. මොන නේද? මේ කොටස තුන. දැන් ඊළඟට ප්‍රධාන දාමය තෝරන්න ඕන. අර තුන ඔළුවේ තියාගන්න. මොකද්ද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇතුළත් වන පරිදි ද්විත්ව බන්ධන හරි ත්‍රිත්ව බන්ධන හරි තියෙනවා නම් කාබන් කාබන් අතර එයත් ඇතුළත් වන පරිදි දිගම දාමය වෙන්න ඕන. හරි. ඔයාලා කියන්නේ නම් මේක ලියාගෙන ප්‍රධාන කාබන් දාමයේ C පරමාණු කීයක් වෙන්න ඕනද? මේකේ.
හරි. නියමයි. C පරමාණු පහක්. කොහොමද? මෙන්න මේ විදිහට අඳින්න. එතකොට හරි. මෙතනින් මෙහා ඇතුළත් කරන පරිදි මෙහෙම යනවා මෙතෙන්ට. මෙතනින් කෙලින් යන්න බෑ. මොකද මේ කාබන් කාබන් ද්විත්ව බන්ධනය ඇතුළත් වෙනවා. එහෙනම් මෙහෙට ගිහිල්ලා පල්ලෙහාට ඇවිල්ලා මෙතෙන්ට යනවා. එතකොට C පරමාණු කීයද? 1යි, මෙතන 1යි, 2යි, මෙතන 1යි, 3යි, මෙතන 1යි, 4යි, 1යි. පැහැදිලිද ප්‍රධාන දාමයේ තෝරගන්න විදිය? තේරුණාද? හරි. මේක ලකුණු කරගන්න. මේක තමයි ප්‍රධාන දාම. ප්‍රධාන දාමයේ දිගේ මෙහෙම ඉරක් ඇදගෙන යන්නේ. මොකද අපි ඊළඟට ප්‍රධාන දාමය ආපහු අංකණය කරනවා. අංකණය කරද්දී මේ ඉර ඇදලා තියෙනවා නම් හරි ලේසි. ඒකයි. මොකද්ද ප්‍රධාන දාමයේ තෝරා දීලා තියෙනවා නම් තව පාරක් කියන්නම්. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ තියෙනෝන කාබන් කාබන් අතර ද්විත්ව බන්ධන හරි ත්‍රිත්ව බන්ධන හරි තියෙනෝන ඒත් ඇතුළත් වෙන්න ඕන. දිගම කාබන් දාමයේ වෙන්නත් ඕන. එහෙනම් මෙතනින් පටන් අරගෙන මේක දිගේ මෙතෙන්ට නිකන් ගෙන්නයි. කාබන් දාමයේ එහෙනම් මේ කාබන්ගේ පටන් ගන්න. මෙතනින් නෙමෙයි. කාබන් දාමයේ නිසා මෙතනින් පටන් අරගෙන 1යි 2යි 3යි මෙහෙට ගියොත් මේ දෙන්න අහුවෙන්නේ නැහැ. ද්විත්ව බන්ධනය අහුවෙන්නේ නැහැ. නිසා පල්ලෙහාට ඇවිල්ලා මෙතෙන් කියනවා. එතකොට කාබන් 1යි 2යි 3යි 4යි 5යි මේ උදාහරණය කරන්න. මේ පළවෙනි උදාහරණේ අපිට නෝට් එක ලියා ගන්න ඕනේ ඒවා. හරි. මේක අරගෙන මම අර කියලා දුන්න විදිහට ඉස්සර ක්‍රියාකාරී කාණ්ඩ ටික ලකුණු කර ගන්නවා. ප්‍රධාන කෙනා ලකුණු කර ගන්නවා. එයාගේ නම් ටික ලියා ගන්නවා. ප්‍රධාන දාමය තෝරනවා. ප්‍රධාන දාමය තෝරලා මට උත්තරේ මණ්ඩ ප්‍රධාන කාබන් දාමයේ C පරමාණු කීයක් තියෙනවද කියලා. දැන් බලන්න කොහොමද මේකේ ප්‍රධාන දාමය තෝරන්නේ කියලා. ප්‍රධාන දාමය තෝරන කලින් මේකේ තියෙන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ හොයාගන්න. මෙයා තියෙනවා. ක්‍රියාකාරී කාණ්ඩ. ප්‍රධාන කෙනා මෙයානේ. මෙයාගේ නම මේක මොකක්ද කියලා දෙන්න. කියන්න බලන්න. මෙයා තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. මේක කීටෝනයක් විදිහට කාම කරන්නේ මේ. මොකක්ද එන්න නම මේක? ඕ මතක නැහැ. ඒක බෑ. ඕන් කියන. හොඳයි. මෙයා හයිඩ්‍රොක්සි. මෙයා EN කියලා ඉන්නේ. මෙයා හයිඩ්‍රොක්සි කියලා. දැන් ඊළඟට ප්‍රධාන දාමය තෝරගන්න. ප්‍රධාන දාමය තෝරනකොට මොකද වෙන්න ඕන ලක්ෂණය? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇතුළත් වෙන්නත් ඕන දිගම කාබන් දාමය වෙන්නත් ඕන කාබන් කාබන් අතර ද්විත්ව බන්ධන හරි ත්‍රිත්ව බන්ධනක් තියෙනවා නම් ඒක ඇතුළත් වෙන්නත් ඕන. හරි. මම දන්නවා ඔයාලා ගොඩක් අය ගත්තේ මෙන්න මෙතන. මෙතන ඉඳලා මෙහෙම දිගට මෙතනට ගන්නවා. හරිද? ආවට පස්සේ මෙතන ඉහළ කාබන් නැහැ. පල්ලෙහාට එක්කෙනෙක් තියෙනවා උඩ දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා උඩට හරවලා මෙහෙම. දැන් මෙහෙම ගණන් කරලා බැලුවොත් මෙතන කාබන් එක්කෙනයි මෙතන එක්කෙනයි 2යි මෙතන 1යි 3යි මෙතන 1යි 4යි 5යි 6යි 7යි 8යි කියලා ගත්තා මේ. මේක වැරදි. හරි. ඇයි වරදින්නේ? අපිට පුළුවන් මේක මෙතනින් පටන් ගන්න නැතුව මේ පල්ලෙහාට යන්න පුළුවන් නේ. මේ මෙතනින් පටන් ගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. තේරුණා? එහෙනම් මෙයා ඇතුළත් වන පරිදි මෙයාත් ඇතුළත් වන පරිදි දිගම කාබන් දාමය තෝරගන්න. මෙතනින් පටන් ගන්න ඕන කියලා එකක් නැහැ. දැන් මෙතනදී නම් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ තිබ්බ තැනින් පටන් ගත්තා. මොකද COOH තියෙනවා නම් මෙතන. එතන ඉස්සරහට කාබන් ඉන්නේ නැහැ කවදාවත් COOH ආපහා. හරි. හැබැයි මෙතන කීටෝන කාණ්ඩයක් නිසා කාබන් කාණ්ඩයේ ඉස්සරහින් කාබන් තියෙනවා තමයි. එතකොට එහෙනම් තියෙන දිගම දාමය ගන්නකොට මෙයාට සම්බන්ධ වෙලා තියෙන එක කාබන් කියලා. හැබැයි මෙයාට කාබන් දෙන්නෙක් පැතෙනවා මෙතන. එහෙනම් මෙතනින් පටන් අරගෙන ගියා නම් කාබන් සංඛ්‍යාව 9. තේරුණාද? හරි. ඒක අවසන් වූ ඔය පොඩි පොඩි ඒවා ඇඳලා ඉතින් මේ හිතලවට ගන්න පුළුවන් තේරුමක් නැහැ. මේ වගේ ලොකු ඒවා දෙක තුනක් එකපාර ඇඳලා අමාරුවෙන් හරි ප්‍රධාන දාමයෙන් හොයාගත්තොත් ඊට පස්සේ ඉතින් පොඩි ඒවා ගැන කතා කරලා දෙන්නේ සරලයි. හරි ලියන්න මොකක්ද තුන?
හරි මේක ඇදගෙන ප්‍රධාන දාමයේ කාබන් කීයක් තියෙනවද හරි මේකේ C පරමාණු කීයක් වෙනවද ප්‍රධාන දාමයේ 10ක් කියලා බලන්න මොකද තෝරගන්න කියලා ක්‍රියාකාරී කාණ්ඩ තියෙනවා කියලා බලාගෙන ඉන්නවා මේ දෙන්නගේ නෑ මෙතන නෑ මෙයාගේ තියෙනවා එකක් මෙතන තියෙනවා එකක් මෙතන තියෙනවා එකක් මෙතන තියෙනවා එකක් මෙතනක් තියෙනවා ක්‍රියාකාරී කාණ්ඩ 1 2 3 4 5 හරි මට කියන්න කවුද ප්‍රධාන කියලා කවුද ප්‍රධානද මෙන්න මේ මෙයා තමයි ප්‍රධාන කාබන් දාමය ඕ සෝරි ලා රිපැක් ඒක හරියද මේක බෑ ඒක ඉතිරි ගන්න බෑ මේක ලියා ගන්න එක කපලා දෙන්න මොකද සමහරක් කියන්නේ ඔයාලගේ පොඩි කොටසක් ඉන්නේ මේ විචාර ලොකු බැලෑරුම් එකක් ඉන්නේ නැහැ නැත්නම් පොඩි පැටල එකයි ඔක පැහැදිලි කරන්නේ එන මේක කරමු මේක ප්‍රධාන නාමයේ කාබන් කීයක් තියෙනවද කියලා බලන්න කොහොමද ගන්නේ ප්‍රධාන කාබන් නාමයේ C පරමාණු 7ක් තියෙනවා මෙයා ක්‍රියාකාරී කාණ්ඩයක් මෙයා ක්‍රියාකාරී කාණ්ඩයක් මෙයා ක්‍රියාකාරී කවුද ප්‍රධාන කෙනා COH ද CO ද OH ද C දිතවන්න C කවුද ප්‍රධාන COH මෙයා ඇල්ඩිහයිඩ් එකක් නිසා නාමකරණය වෙන ඇල්කේ එහෙනම් ප්‍රධාන කාබන් නාමයේ තෝරන්නේ මෙයා ඇතුළත් වෙන්න ඕන මෙයා ආදේශ කාණ්ඩයක් ඔක්සෝ මෙයා ආදේශ කාණ්ඩයක් හයිඩ්‍රොක්සි මෙයා ආදේශ කාණ්ඩයක් EN කියලා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇතුළත් වන පරිදි C දිත්ව බන්ධන C කාණ්ඩය ඇතුළත් වන පරිදි දිගම දාමේ තෝරන්න ඕන. එහෙනම් මෙතනින් පටන් ගන්න හරියනවද? කියන්න මට හරියද වැරදිද කියලා මෙතනින් පටන් ගත්තොත් ප්‍රධාන කාබන් දාමේ තෝරන්න. බෑ වැරදි. මෙයා ඇතුළත් වෙන්න ඕන නිසා මෙතනින් පටන් ගන්න තියෙනවා. මෙතනින් උඩට ගියේ. මෙහෙට ගිහලා වැඩක් නැහැ. එහෙනම් මෙහෙට යන්න. මෙහෙම යනවා මෙතන තව එකෙක් හම්බුනා මෙතන තව එකෙක් හම්බුනා මෙතන තව එකෙක් හම්බුනා. මේක ගෙලි ගිහලා හරියනවද? මේ පැත්තට ගියොත් හරියද? වැරදි. එහෙම ගියොත් දිත්ව බන්ධනය හම්බෙන්නේ. එහෙනම් පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මෙතෙන්ට කියන්න. දැන් බලන්න C පරමාණු කීයක් තියෙනවද කියලා? 1 2 3 4 5 6 7ක් ප්‍රධාන දාමයේ C පරමාණු. තේරුණාද? දැන් කරගන්න පුළුවන්ද? නේ? හරි. එහෙනම් දැන් අපි පියවර දෙකක් පැහැදිලි කරා. පළවෙනි පියවර තමයි කාබනික සංයෝගය තුල තියෙන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය සහ ආදේශ කාණ්ඩ හොයාගන්න පුළුවන් වෙන්න ඕන. දෙවෙනි එක තමයි ප්‍රධාන කාබන් දාමය තෝරගන්න පුළුවන් වෙන්න ඕන. ප්‍රධාන කාබන් දාමය තෝරද්දී ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇතුළත් වෙන්නත් ඕන. කාබනික සංයෝගය තුල කාබන් අතර ද්විත්ව බන්ධන හරි ත්‍රිත්ව බන්ධන හරි තියෙනවා නම් එයා ඇතුළත් වෙන්නත් ඕන. ඊළඟට දිගම කාබන් දාමය වෙන්නත් ඕන. හරි. දැන් මේ විදිහට ප්‍රධාන කාබන් දාමය තෝරගත්තට පස්සේ දැන් පොඩි ගැටලුවක්. දැන් මෙයා නාමකරණය වෙන්නේ. මෙයා ප්‍රධාන දාමයට ඇතුළත් නැහැ. මෙයා නාමකරණය වෙන්නේ නැද්ද? එයා ප්‍රධාන දාමයට ඇතුළත් කරන්නේ නැහැ. මෙයාත් නැහැ. මෙයාම නාමකරණය වෙනවා. මෙයාලට අපි කියනවා අංශ දාම. මොනවද මේවට කියන්නේ? අංශ දාම. හරිද? මේවට කියන්නේ ආදේශ කාණ්ඩ, මේ කියන්නේ අංශ දාම. CH3 කාණ්ඩයේ අංශ දාමයක් නම් අපි එයා නම් කරනවා මෙතිල් කාණ්ඩයක් කියලා. CH2 CH3 කාණ්ඩය. මේ තියෙන ඇල්කිල් කාණ්ඩයක් නෙමෙයි කියන්නේ නේද? අපි මේවා ඉගෙන ගත්තා. CH2 CH3 කාණ්ඩය ආදේශ කාණ්ඩකේ අංශදාමයක් විදිහට තියෙනවා නම් අපි නාමකරණය කරන්නේ එතිල් කාණ්ඩයක්. අර එහෙනම් මට උනා ලියන්න බෑ. මෙයාගේ නම මොකක්ද දෙන්නේ? මෙතිල් කාණ්ඩයක්. මෙයාගේ නම මොකක්ද? එතිල් කාණ්ඩයක්. පැහැදිලිද? හරි එහෙනම් සමහරක් වෙලාවට කාබන් පරමාණු තියෙන පුළුවන් ප්‍රධාන දාමයට සම්බන්ධ වෙන්නේ නැති. හරි කියන්නේ ප්‍රධාන දාමයට ඇතුළත් වෙන්නේ. හැබැයි යාට මේ සයිඩ් එකෙන් එහෙම සම්බන්ධලා තියෙනවා. ඒවට අපි කියනවා අංශ දාම කියලා. ඒ අංශ දාම ගොඩක් වෙලාට ආර්කාණ්ඩ. මේ ආර්කාණ්ඩ නාමකරණය වෙන්නේ C පරමාණු එකක් නම් මෙතිල්, C පරමාණු දෙකක් නම් මෙතිල්, තුනක් නම් ප්‍රොපිල්, හතරක් නම් බියුටිල් එහෙම එන්නේ. හැබැයි ගොඩක් වෙලාට ඔයාලා දෙන්නේ C පරමාණු එකක් හරි දෙකක් හරි තියෙනවා. හරි තේරුණාද? හරි තේරුණා. එතන කරුවක් දාලා ප්‍රධාන කාබන් දාමයට ඇතුළත් නොවි ඇති
කාබන් දාම දාමයක් විදිහට තියෙන්නේ. කාබන් දාම ප්‍රධාන දාමයට ඇතුළත් නොවී ඇති කාබන් දාම අංශ දාම ලෙස හඳුන්වනු ලැබේ. අංශ දාම ලෙස හඳුන්වනු ලැබේ. ඒවා පහත පරිදි නාමකරණය කරයි. මේ CH3 කාණ්ඩයක් තිබුණොත් එයා මිථිල් කාණ්ඩයක් කියලා නාමකරණය කරනවා. CH2 CH3 තියෙනවනම් මිථිල් කාණ්ඩයක් කියලා නාමකරණය කරනවා. CH2 Cl තිබ්බ කියන්නේ C පරමාණු එකයි ඒ නිසා මෙතිල්. Cl එකක් තියෙන නිසා මෙතිල් ක්ලෝරයිඩ් කියලා නාමකරණය කරනවා. හරි. එයානේ එහෙනම් දැන් පැහැදිලි කාබනික සංයෝගයක ක්‍රියාකාරී කාණ්ඩය හොයාගන්න කොහොමද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හොයන්නේ කොහොමද? ආදේශ කාණ්ඩය හොයන්නේ කොහොමද? ප්‍රධාන දාමයේ තෝරගන්න කොහොමද කියන එක. දැන් අපි ඊළඟට කතා කරන්න ලෑස්ති වෙන්නේ ප්‍රධාන කාබන් දාමයේ තෝරගත්තට පස්සේ ඒ කාබන් දාමයේ නම් කරන්නයි ලෑස්ති වෙන්නේ. දැන් අංක 3 කාබනික සංයෝගයේ ප්‍රධාන කාබන් දාමයේ C පරමාණු අංකණය කිරීම ඊළඟට සිදු කරනු ලැබේ. C පරමාණු අංකණය කිරීම ඊළඟට සිදු කරනු ලැබේ. අංකණය කිරීම ඊළඟට සිදු කරනු ලැබේ. එහිදී රෝමිලක්කම් 1 ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ C පරමාණුවට අවම අංකය ලැබිය යුතුය. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ C පරමාණුවට අවම අංකය ලැබිය යුතුය. උදාහරණයක්. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ C වලට අවම අංකය ලැබෙන්න ඕනේ. උදාහරණයක් කරමු. CH3 CH2 C විත්තරන O CH විත්තරන CH2 CH3. ඒක ලියාගන්න. මේක ප්‍රධාන කාබන් දාමයේ අඳින්න බලන්න. හරි. මේක ප්‍රධාන දාමයේ C පරමාණු පහක් වෙනවා. ඉස්සර බලන්න මේක තියෙන ක්‍රියාකාරී කාණ්ඩ මෙයා සහ මෙයා තියෙන්නේ. ප්‍රධාන කෙනා මෙයා නාමකරණය වෙන්නේ ඕන් කෙනෙක්ගේ. මෙයා නාමකරණය වෙන්නේ E කෙනෙක්ගේ. E. හරි. එතකොට ප්‍රධාන දාමයේ තෝරාදී මොකද වෙන්න ඕන අවශ්‍යතාවය? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇතුළත් වෙන්නත් ඕන. ඊට පස්සේ මොකක්ද වෙන්න ඕනද? දිත්ව බන්ධනයක් තියෙනවා නම් ඒක ඇතුළත් වෙන්නත් ඕන. කොහොමද එහෙනම් ගන්න තියෙන්නේ? මෙතනින් පටන් අරගෙන ගියොත් 1 2 3 4 5 මෙන්න තමයි හරි. හැබැයි මෙහෙ නම් ආවොත් 1 2 3 4. මෙතන ඉඳලා මෙහෙට ගියොත් 1 2 3 4. හරිද? ඒ නිසා මේ විදිහට තමයි ප්‍රධාන කාබන් දාමය තෝරගන්නේ. හරි. පැහැදිලිද? තේරුණාද? Oh, sorry, මෙතන C පරමාණු වලට බන්ධන පහක් නේ. හරි මේකයි. හරි එහෙනම් මේක C පරමාණු පහක් වෙනවා. ඊළඟ එකේ අපි මේ කාබන් පරමාණු නාමකරණය කරමු. හරි මේකත් කරන්න අග්ගාලගෙන CH3 C විත්ව බන්ධන O CH2 CH3. හරි සරලයි. ප්‍රධාන දාමයේ කිසි ප්‍රශ්නයක් නැහැ. වෙන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය එන ප්‍රධාන දාමයේ මේක වෙන්න ඕනනේ. මේක තමයි ප්‍රධාන දාම. C පරමාණු 1 2 3 4. දැන් මට කියන්න මෙයාලා දැන් කියන්නේ මොකද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇතුළත් වන පරිදි ප්‍රධාන දාමයේ තෝරගෙන අපි තුන්වෙනි පියවරේදී දැන් ලෑස්ති වෙන්නේ ප්‍රධාන කාබන් දාමයේ අංකණය කරන්න. අංකණය කරද්දී නීති තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මෙයාලා කියන අපේ රෝම ඉලක්කම් 1 කියලා දාලා ලියාගත්තේ. ප්‍රධාන කාබන් දාමයේ අංකණය කරනකොට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් වලට
අවම අංකය ලැබෙනවා. හරි. එහෙනම් මට කියන්න දෙපැත්තෙම අංකණය කරලා බලන්න. මම මෙහි ඉඳලා එහා පැත්තට අංකණය කරගෙන යනවා. ඉලක්කම් දෙන එක කරන්නේ 1 මෙයා 2 මෙයා 3 මෙයා 4. මම මෙහි ඉඳලා මේ පැත්තට අංකණය කරගෙන බලන්න. 1 මෙයා 2 මෙයා 3 මෙයා 4. දැන් මට කියන්න කොයි පැත්තටද අංකණය කරන්නේ? මෙහි ඉඳලා දකුණටද නැත්නම් වමට? කොයි පැත්තටද දැන් මේ කියන විදිහට අංකණය කරගෙන යනවා? මෙහි ඉඳලා මෙහෙට අංකණය කරගෙන යනවා වමට. දකුණටද වමට? හරියටම හරි දකුණට. හයි මම මේක වමට අංකණය කරගෙන ගියොත් මම මෙයාට කියනවා 2 3 4. මේ පැත්තට ගියොත්. මම මෙහි ඉඳලා මෙහෙට ගියොත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් වලට ලැබෙන්නේ අංක 3. හැබැයි මම දකුණට අංකණය කරගෙන ගියොත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් වලට ලැබෙන්නේ අංක 2. හරි. අපි පළවෙනි කාරණේ විදිහට ලියාගත්තා. ප්‍රධාන කාබන් දාමය අංකණය කරගෙන යනකොට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ C වලට අවම අංකය ලැබෙනවා. එහෙනම් මේක වැරදි. මේක වැරදි. මේක තමයි. මේක මේ විදිහටම ලියන්න. මෙතන අංක 2 ලැබෙන නිසා නේ. හරි මේ පැත්තට අංකණය කරගියොත් ඉතලෙන් දාලා දෙන්න. මේ පැත්තට අංකණය කරගියොත් අංක 3 ලැබෙන නිසා මේක. හරිද? තව එකක් කරමු. මේ තේරුම් ගන්න. මේක බලන්න ගන්න. මේකේ ප්‍රධාන දාමය තෝරලා අංකණය. ඉක්මන් කරලා අංකණය කරලා මට කියන්න ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ C වලට මොකද ලැබෙන ඉලක්කම කියලා කියන්න. කීවෙනි කාබන් වේද කියලා කියනවා. ඉක්මන් කරලා. හරි හොඳයි. සමහර උත්තරය තියෙනවා හරියට. ප්‍රධාන කාබන් දාමයේ කාබන් වල අංකය මොකද කියලා එහෙම කාබන් දාන්න නෙමෙයි මම කිව්වේ හරියටම හරි කියලා ප්‍රධාන කාබන් දාමයේ අංක 6ක් ප්‍රධාන කාබන් දාමයේ C පරමාණු 6ක් තියෙනවා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ලැබෙන්නේ අංක 2 මෙතන ක්‍රියාකාරී කාණ්ඩ මෙයා සහ මෙයා ප්‍රධාන කෙනා මෙයා ඒ නිසා මෙයාගේ නම එන්නේ පෝන් කියලා මෙයාගේ නම එන්නේ හයිඩ්‍රොක්සි ඒ පියවරවල ටික අමතක කරන්න නැහැ හරි ප්‍රධාන දාමයේ තෝරන්න ඕනේ මෙයා ඇතුළත් වල පරිදි දිගම දාමයේ වෙන්න ඕනේ එහෙනම් පටන් ගන්න දෙන්නේ මෙහි 1යි 2යි 3යි 4යි. මෙතෙන්ට ආවා පාරවල් දෙකක් තියෙනවා. මෙහෙට ගියොත් එක්කෙනෙක් වඩිනවා මෙහෙට ආවොත් දෙන්නෙක් වඩිනවා. එහෙනම් මෙහෙට ගියම ලේසි. මෙතන එක්කෙනයි මෙතන එක්කෙනයි. දැන් බලන්න අංකණය කරන්නේ කොහොමද කියලා හැමතිස්සෙම දෙපැත්තටම අංකණය කරලා බලන්න. මම මෙහි ඉඳලා අංකණය කරන්නේ කිව්වොත් 1 2 3 4 5. මම මෙහි ඉඳලා අංකණය කරන්නේ 1 2. එහෙනම් නිවැරදි වෙන්නේ මෙයා 1 2 3 4 5 6 කියලා. තේරෙනවද? පැහැදිලිද? දැන් අපි දන්නවා ප්‍රධාන කාබන් දාමයේ තෝරාගෙන ප්‍රධාන කාබන් දාමයේ අංකණය කරනකොට මොකද වෙන්න ඕන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් වලට අවම අංකය ලැබෙන පරිදි තමයි අංකණය කරන්නේ. දැන් මේ වගේ අවස්ථාවක් හිතන්න CH3 C ද්විත්ව බන්ධන O CH ද්විත්ව බන්ධන CH2 එහෙනම් මෙන්න මේ අවස්ථාව. දැන් මට කියන්න මොකක්ද වෙන්නේ? ප්‍රධාන කාබන් දාමය තෝරගත්තාම හරි ලියන්න එපා මේක ලියන්න එපා ප්‍රධාන දාමයේ කාබන් කීයක් වෙනවද ඉක්මන් කරලා කියන්න ප්‍රධාන දාමයේ කාබන් කීයද බලන්න තේරෙනවා ප්‍රධාන දාමයේ කාබන් තමයි ගණන් බැයිද හරි කීයද 5යි කොහොමද එන්නේ මේකේ ප්‍රධාන දාමයේ මෙන්න ක්‍රියාකාරී කාණ දෙකක් තියෙනවා ප්‍රධාන කෙනා මෙයා එතකොට මෙයා නාමකරණය යෝන් කියලා මෙයා නාමකරණය ඉහින් කියලා 1යි 2යි 3යි 4යි 5 ප්‍රධාන දාමයේ කාබන් 5ක් තියෙනවා මම කියන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් වලට ලැබෙන අංකය මොකද්ද මෙයා අංකණය කරන්නේ 3 කොයි පැත්තෙන් අංකණය කරොත් හරියටම හරි 3 කියලා ලැබෙන්නේ කොයි පැත්තෙන් අංකණය කරන්නේ
වමට අංකණය කරගෙන ගියොත් දකුණට අංකණය කරගෙන ගියොත් කොයි පැත්තෙන් අංකණය කරගෙන ගියත් ලැබෙන්නේ අංක. මම මෙහෙම අංකණය කරගෙන යනවා කියලා හිතන්න. 1 2 3 4 5. මම මේ පැත්තෙන් අංකණය කරගෙන යනවා කියලා හිතන්න. 1 2 3 4 5. කොයි පැත්තෙන් අංකණය කරගෙන ගියා දෙපැත්තෙම අංකණය කරගෙන ගිහිල්ලා බලනකොට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට ලැබෙන්නේ එකම අංකය. දැන් එතකොට මේ දෙපැත්තම අංකණය කරන්න බෑනේ. හිතන්න. දකුණු පැත්තට යන එකද හොඳ වම් පැත්තට යන එකද හොඳ? රයිට් සයිඩ් එකටද ලෙෆ්ට් එකටද? කොහොමද හොඳ? ඔයාලා හිතරේ කියන්නේ. කොහොමද හොඳ? හිතරේ කියන්නේ R ද L ද? ලෙෆ්ට් එකට අයියා. අපි මේක අතාරිනවා. හරි මේක අතාරින්නේ ප්‍රධාන කෙනාට අපි මූලිකත්වයේ දුන්නානේ. දෙපැත්තෙන් කොයි පැත්තට කරලා බැලුවත් ප්‍රධාන කෙනාට ලැබෙන්නේ එකම එක. ඊළඟ කෙනාට ඊළඟ හැන්දෙන් බෙදන්න පටන් ගන්නවා. ප්‍රධාන කෙනාට අවමංකය දෙපැත්තෙම ලැබෙන නිසා මම බලනවා ඊළඟට C ද්විත්ව බන්ධන C හරි C ත්‍රිත්ව බන්ධන C හරි තියනවා නම් එයාට අවමංකය ලැබෙන පරිදි තමයි අංකණය කරන්නේ. තේරුණාද? එහෙනම් මේකෙදි ලැබෙන්නේ 4 5 කියන ඉලක්ක. නමුත් මේ පැත්තට අංකණය කරන විදිහට 1 2 කියන ඉලක්ක නැහැ. ඒ නිසා අපි මේක අතෑරලා මේක තමයි නිවැරදි විදිහට ගන්න. හරි. එහෙනම් දැන් ප්‍රධාන කාබන් දාමයේ අංකණය කරගෙන යනකොට පළවෙනි නීතිය තමයි මම කියවා අවමංකය ලැබෙන පරිදි අංකණය කරන්න. වෙන දෙවෙනි නීතිය දෙපසින්ම අංකණය කරලා බලපුවාම එකම අංකය ලැබෙනවා නම් ඒ කාබන් දාමය තුල C ද්විත්ව බන්ධන C හරි C ත්‍රිත්ව බන්ධන C හරි තියෙනවා නම් එයාට අවමංකය ලැබෙන පරිදි අංකණය කරන්න. තේරුණාද? හරි. තියාගන්න ප්‍රෝම ඉලක්කම් දෙක. දෙවෙනි කාරණය. තුන්වෙනි ප්‍රධාන කරුණ යටතේ අපි ලියන දෙවෙනි කාරණය. ප්‍රෝම ඉලක්කම් දෙක තියන්නේ. ප්‍රධාන කාබන් දාමය දෙපසින්ම අංකණය කර බැලූ විට දෙපසින්ම කියලා කියන්නේ දකුණු පැත්තටයි වම් පැත්තටයි. දෙපසින්ම අංකණය කර බැලූ විට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට එකම අංකයම ලැබේ නම් කාබන් දාමය තුල C ද්විත්ව බන්ධන C4 C ත්‍රිත්ව බන්ධන C ඇති විට එහෙම නැත්නම් පවතී නම් C ද්විත්ව බන්ධන C4 C ත්‍රිත්ව බන්ධන C පවතී නම් C ද්විත්ව බන්ධන C4 C ත්‍රිත්ව බන්ධන C පවතී නම් ඒවාට අවමංක ලැබෙන පරිදි අංකණය කළ යුතුයි. මෙතින් ඒවාට අවමංක ලැබෙන පරිදි අංකණය කළ යුතුයි. මේ දෙකට අග දැන් මම එනම් ප්‍රධාන කාබන් දාමය අංකණය කරනකොට කාරණා දෙකක් දැන් මම කීවා බලන්න ඕනේ. පළවෙනි එක තමයි ප්‍රධාන කාබන් දාමය අංකණය කරන යදී ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් වලට අවමංකය ලැබෙනවා. දෙපසින්ම අංකණය කරලා බලද්දී එකම අංකය නම් ලැබෙන්නේ අපි කොහොමද අංකණය කරන්නේ? C ද්විත්ව බන්ධන හරි C ත්‍රිත්ව බන්ධන හරි C තියනවා නම් ඒවට අවමංකය ලැබෙනවා. දැන් හිතන්න මේ වගේ අවස්ථාවක්. ඉතින් තුන්වෙනි අවස්ථාව. CH3 CH2 කාබන් ද්විත්ව බන්ධන OCH මෙයාට OH එකයි CH. දැන් මොකද? මේක ප්‍රධාන ගාමී කාබන් කීයක් තියෙනවද මම කියන්නේ ඉස්සෙල්ලා? දැන් සිම්පල් ටංකල් කියන ලියන්න එපා. ප්‍රධාන ගාමී C පරමාණු කීයද?
5යි. දෙපැත්තෙන් කොයි පැත්තට අංකණය කරත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට ලැබෙන අංක කීයද? කොයි පැත්තට අංකණය කරන්න ගියත් ප්‍රධාන දාමේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් වල ලැබෙන අංක 3. හරි. වෙන ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙනවා. මෙයා තමයි ප්‍රධාන කෙනා. මෙයාගේ නම එතකොට එන්නේ ඕන් කියලා. මෙයාගේ නම එන්නේ ඕල්. sorry හයිඩ්‍රොක්සි. ආදිශ කාණ්ඩය. එතකොට මේක තමයි ප්‍රධාන දාමය. කොහෙට අංකණය කරගෙන ගියත් මේ පැත්තට අංකණය කරගෙන ගියත් 1 2 3 4 5. මෙහි මේ පැත්තට අංකණය කරගෙන ගියත් 1 2 3 4 5. ප්‍රධාන කාබන් දාමයට ලැබෙන්නේ අංක 3. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට ලැබෙන්නේ අංක 3. දැන් කියන ගෙස් කරලා කොයි පැත්තටද අංකණය කරන්නේ? 13ටද? හරි. එහෙනම් දෙපසින්ම අංකණය කරලා බලපුවාම ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ එකම අංක ලැබෙනවා නම් C ද්විත්ව බන්ධන C හරි C ත්‍රිත්ව බන්ධන C හරි නැත්තම් ඊළඟ ක්‍රියාකාරී කාණ්ඩයට අවම අංකය ලැබෙන පරිදි ආදේශ කාණ්ඩයට අවම අංකය ලැබෙන පරිදි අංකණය කරනවා. හරි. එහෙනම් අංක 3 ප්‍රෝමිලක අංක 3 ප්‍රධාන කාබන් දාමය සංතෘප්ත නම් ඒ කියන්නේ 5 බන්ධන නැහැ. මේක නේද? ප්‍රධාන කාබන් දාමය සංතෘප්ත නම් ප්‍රධාන කාබන් දාමය සංතෘප්ත නම් දෙපසින්ම අංකණය කිරීමේදී ප්‍රධාන කාබන් දාමය සංතෘප්ත නම් දෙපසින්ම අංකණය කිරීමේදී දෙපසින්ම අංකණය කිරීමේදී ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට දෙපසින්ම අංකණය කිරීමේදී ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට එකම අංකය ලැබේ නම් එකම අංකය ලැබේ නම් එකම අංකය ලැබේ නම් එකම අංකය ලැබේ නම් ආදේශ කාණ්ඩවලට අවම අංක ලැබෙන පරිදි කියන ආදේශ කාණ්ඩවලට සම්බන්ධ කරලා තියෙන සීට එහෙම කියන්නේ අපිට දෙන්න තේරෙනවා ආදේශ කාණ්ඩවලට අවම අංක ලැබෙන පරිදි අංකණය කළ යුතුය. අර මේක ලියන්න. ආදේශ කාණ්ඩවලට අවම අංක ලැබෙන පරිදි අංකණය. අන්නනේ මේ 2020 කියලා නේද මේක අහන්නේ කියලා බලන්න. සම්පූර්ණයි කියන්නේ මොකද්ද කියලා අහන්න. 2020 කියලා මෙන්න අහන්නේ ලියන්න එපා මේ පාර එක්සන් 2025 විතර ලියනවා. සම්පූර්ණ කියන්නේ මොකද කියලා. දැන් මොකක්ද සම්පූර්ණයි කියන්නේ? මම කාබන් නම් මට කාබන් වලට පුළුවන් C පරමාණුවට බන්ධන 4ක් හදාගන්න සිග්මා බන්ධන. හරි. සිග්මා බන්ධන 4ක් හදලා නැතුව 5 බන්ධන හදලා තියෙනවා නම් අපි කියනවා අසන්තෘප්තයි. සිග්මා බන්ධන 4ක් වඩා හදලා තියෙන්නේ. අපි කියනවා සන්තෘප්තයි. මේකට මම උදාහරණයකින් කියලා දුන්නා. මට අත් දෙකක් තියෙනවා. හරි. මට ඕන නම් අත් දෙකම පාවිච්චි කරලා එක්කෙනෙක්ගේ අත් දෙකකින් අල්ලගන්න පුළුවන්. හැබැයි මට ඕන නම් අත් දෙක පාවිච්චි කරලා දෙන්නෙක්ගෙන් අල්ලගන්න. කොයිලා සන්තෘප්ත කොයිලා සැටිස්. මේවලා සැටිස්. සිග්මා බන්ධන උපරිම ගානක් හදලා තියෙනවා නම් සන්තෘප්ත. හැබැයි 5 බන්ධන තියෙනවා නම් ඉස්සන්න යසන්න. හරි. මේ බලන්න. දැන් එහෙනම් අපි බලමු මේ කාබනික සම්බන්ධව නාමකරණයේදී අපි කතා කරපු දේවල් ටික සාරාංශ කරගන්න. මුලින්ම කරන්න ඕන කාරණේ තමයි පළවෙනිම කාරණේදී අපි ලියාගත්තේ කාබනික සංයෝගය දුන්නාම මේකේ තියෙන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය සහ ආදේශ කාණ්ඩ ටික හොයාගන්න. දෙවෙනියට අපි කරනවා කියලා කිව්වේ ප්‍රධාන කාබන් දාමය තෝරගන්න. ප්‍රධාන කාබන් දාමය තෝරනකොට මොකද වෙන්න ඕන? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය තුලත් වෙන්නත් ඕන. කාබන් ද්විත්ව බන්ධන හරි කාබන් ත්‍රිත්ව බන්ධන හරි තියෙනවනේ න්‍යායත්වත් වෙන්නත් ඕන. දිගම දාමය වෙන්නත් ඕන. මේ කාරණා තුනම සම්පූර්ණ වෙන විදිහට ප්‍රධාන කාබන් දාමය තියෙනවා. තුන්වෙනි කාරණේ විදිහට අපි කතා කරේ ප්‍රධාන කාබන් දාමය අංකණය කිරීම. ප්‍රධාන කාබන් දාමය අංකණය කරනකොට කරුණු තුනක් මතක තියාගන්න ඕන. පළවෙනි කාරණේ තමයි අපි රෝම ඉලක්කම් 1 කියලා දාලා ලියාගත්තා. ප්‍රධාන කාබන් දාමය අංකණය කරගෙන යනකොට මොකද වෙන්න ඕන? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අවම අංකය ලැබෙන්න ඕන. දෙවෙනි කාරණය
දෙපසින්ම අංකණය කරලා බලද්දී එකම අංකය නම් ලැබෙන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට මොකද අපි කරන්න ඕන C ද්විත්ව බන්ධන C හරි C ත්‍රිත්ව බන්ධන C හරි තියෙනවා නම් එයාට අවම අංක ලැබෙන පරිදි අංකණය කරනවා. තුන්වෙනි කාරණේ කියලා අපි කියවා සංයෝගයේ සන්තුෂ්ටයි. ඒ කියන්නේ සිග්මා බන්ධන විතරයි නම් තියෙන කාබන් කාබන් අතර. ඒ වගේ කාබනික සංයෝගයක කාබන් නාමයේ අංකණය කරන යද්දී දෙපසින්ම අංකණය කරලා බලද්දී ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට එකම අංකය නම් ලැබෙන්නේ ඊළඟට අපි අංකණය කරන්න ඕන කොහොමද එනම් ආදේශ කාණ්ඩයට අවම අංකය ලැබෙන පරිදි ඒ දිශාව තමයි අංකණය කරන්නේ. ලියා ගන්න අංක 4 ඉහත කරුණු සියල්ලම සලකා අංක 4 ඉහත කරුණු සියල්ලම සලකා පහත දැක්වෙන ආකෘතියට අනුව ඉහත කරුණු සියල්ලම සලකා පහත දැක්වෙන ආකෘතියට අනුව ඉහත කරුණු සියල්ලම සලකා පහත දැක්වෙන ආකෘතියට අනුව පහත දැක්වෙන ආකෘතියට අනුව කාබනික සංයෝගයේ නම ගොඩ නැන්විය යුතුයි. කාබනික සංයෝගයේ නම ගොඩ නැන්විය යුතුයි. හොඳට බලන්න නම ගොඩනගන්නේ කොහොමද කියලා. මෙන්න කාබනික සංයෝගයක් දීලා තියෙනවා. මම මුලින්ම කරනවා මේකේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩ දෙක හොයාගන්න. මෙයා ක්‍රියාකාරී කෙනෙක්, මෙයා ක්‍රියාකාරී කෙනෙක්, මෙයා ක්‍රියාකාරී කෙනෙක්. ප්‍රධාන කෙනා මෙයා. එතකොට මෙයා නාමකරණය වෙන්නේ ඕන් කියලා. එතකොට මෙයා හයිඩ්‍රොක්සි කියලා නාමකරණය වෙනවා. මෙයා ඊන් කියලා නාමකරණය වෙනවා. EN. ඊට පස්සේ ප්‍රධාන කාබන් නාමය තෝරගන්න ඕන. ප්‍රධාන කාබන් නාමය තෝරනකොට මෙයා ඇතුළත් වෙන්නත් ඕන, මෙයා ඇතුළත් වෙන්නත් ඕන, දිගම නාමය වෙන්නත් ඕන. එහෙනම් මෙතනින් පටන් ගන්න තියෙන්නේ. මෙතනින් ආවා, මෙතෙන්ට ගියා, මෙතනට ගියා, මෙතනට ගියා, අල්ලෙහාට ආවා, මෙතන ඉක්කනයි, මෙතෙන් ගියා, මෙතන ඉක්කනයි. ඊට පස්සේ මේ අංකණය කරන්න ඕන. මේ ඉඳලා අංකණය කරගෙන ගියොත් 1 2 3 4 5. මේ පැත්තට අංකණය කරගෙන ගියොත් 1 2 3 4 1 2 3 4 5 6. 1 2 3 4 5 6. හරි දැන් මම කියන්නේ කොයි පැත්තට අංකණය කරගෙන යන්නේ? දකුණටද වමටද? දකුණටනේ. 1 2 3 මෙයා 4 මෙයා 5 මෙයා 6. මොකද මම මෙහි ඉඳලා අංකණය කරගෙන ගියොත් 1 2 3 4 මෙයාට එන්නේ 4. අවමංක ලැබෙන්න මෙහි ඉඳලා යන්න. එතකොට මෙයා අංශදාමයක් විදිහට තියෙනවා. අංශදාමයක් නම් මෙයා නාමකරණය වෙන්නේ මොකක්ද? මෙතිල් කියලා. දැන් මෙයාගේ ඔන්න දැන් අපි ඔක්කොම දැන් අපි හිතනකොට දැන් අපි මොන හරි ව්‍යංජනයක් එළවලුවක් හදන්න යනවා කියලා. අපි අර ලුණු කෑල්ල ටික කපාගෙන මිරිස් කෑල්ල ටික කපාගෙන ඔක්කොම කපාගෙන තියෙන දැන් හදන්නයි යන්නේ. වෙන ෆෝමැට්. ඉස්සරවම අපි නාමකරණය කරන්නේ ආදේශ කාණ්ඩ. සලා ආදේශ කාණ්ඩ සහ අංශදාම තමයි නාමකරණය කරන්නේ. හරි ඒ කියන්නේ කාගේ නමද ඉස්සරව ලියන්න ඕන? හයිඩ්‍රොක්සි කියන කෙනා. මෙතිල් කියන කෙනාගේ මෙයා ආදේශ කාණ්ඩයක් විදිහට හිතන්න එපා. මොකද මෙයා පිටින් සම්බන්ධ වෙලා නැහැ ප්‍රධාන කාබන් දාමයේ තුලමයි තියෙන්නේ. තේරුණාද මම කියලා දෙන්නේ? මෙයා ආදේශ කාණ්ඩයක් විදිහට හිතන්නේ නැතුව ප්‍රධාන කාබන් දාමයේම තියෙන කෙනෙක් විදිහට හිතන්න. හරි එහෙනම් ඉස්සර මොකද කරන්නේ? ආදේශ කාණ්ඩ සහ අංශදාම නාමකරණය. ඊට පස්සේ ප්‍රධාන කාබන් දාමයේ C පරමාණු ගාන කීයද කියලා කියන්න. දැන් මේක නම් C පරමාණු 1 2 3 4 5 6ක් තියෙනවා. ඉලක්කම් ටික දාලානේ තියෙන්නේ. ඒ නිසා ආදේශ කාණ්ඩ සහ අංශදාම වල නම ලියලා ඉස්සරෝ මෙයාලා ගැන පැහැදිලි කරලා ඊළඟට ප්‍රධාන කාබන් දාමයේ නාම මූලය කියනවා. නාම මූලය ලැබෙන්නේ මේ. ප්‍රධාන කාබන් දාමයේ C පරමාණු 6ක් තියෙනවා. එහෙනම් නාම මූලය මොකද්ද? ඒක අපි දන්නවා ඇල්කේන ගැන කතා කරද්දී කතා කරා. C පරමාණු 6ක් නම් නාම මූලය X. C 1යි නම් මෙත්, C 2යි නම් එත්, C 3යි නම් ප්‍රොප් නාම මූලය. C 4යි නම් බියුට්, C 5යි නම් පෙන්, 6යි නම් X, 7යි නම් හෙප්. සිලබස් එකේ මෙච්චරයි තියෙන්නේ. තේරුණා? එහෙනම් ඉස්සල්ලා මම මොකද කරන්න ඕන? ආදේශ කාණ්ඩ සහ අංශදාම නාමකරණය කරනවා. ඊළඟට ප්‍රධාන දාමයේ නාම මූලය ලියනවා. එහෙනම් දැන් මේ ආදේශ කාණ්ඩ ටික නම් කරලා ඉවරයි. ප්‍රධාන දාමයේ C පරමාණු ගාන නම් කරලා ඉවරයි. ඊට පස්සේ මෙන්න මෙයා ගැන කියන්න. ඊළඟට අපි ලියනවා මොකද අහගන්න. හරි. ප්‍රධාන කාබන් දාමය තුල සිග්මා බන්ධන විතරද තියෙන්නේ? ද්විත්ව බන්ධන තියෙනවද? එහෙම නැත්නම් ත්‍රිත්ව බන්ධන තියෙනවද කියන එකයි අපි සඳහන් කරන්නේ.
සිග්මා බන්ධන විතරක් නම් තියෙන්නේ අපි an කියන ප්‍රත්‍ය දාන්න. හරිද? ඒ කියන්නේ මෙහෙම. දැන් සිග්මා බන්ධන විතරක් තියෙනවා කියන මේක හරියට නිකන් ඇල්කේනයක් වගේ. මතකනේ අර ප්‍රමුඛතා අණුපිළිවෙලේ පල්ලෙහාන් හිටිය ඇල්කේන. ඇල්කේනය ආදේශ කාණ්ඩයක් විදිහට තියෙනවා අපි කියනවා an කියලා දාන්න. එහෙනම් මේක තුල සිග්මා බන්ධන විතරක් නැතිනේ. හිතන්නකො මෙතන පයි බන්ධනයක් නැහැ කියලා. එහෙම වුණා නම් ප්‍රධාන දාමේ නාම මූලයේ ලියලා an කියන එක එනවා. ඒකද මෙහෙම. හෙක්සන් කියලා. පැහැදිලිද? හරි. හිතන්නකො මෙහෙම. දැන් මෙතන ද්විත්ව බන්ධනයක් තියෙනවනේ. එහෙනම් ද්විත්ව බන්ධනයක් තියෙනවනම් en කියන එක එනවා. ත්‍රිත්ව බන්ධනයක් තියෙනවනම් මේකට yn කියන එක එනවා. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. දැන් මම මේකේ ද්විත්ව බන්ධනයක් තියෙන නිසා හෙක්සින් කියලා ලියනවා. හැබැයි මම දන්නවද මේකෙන් මම දන්නවා C පරමාණු 6ක් තියෙනවා ප්‍රධාන දාමේ en කියන එකෙන් මම දන්නවා C ද්විත්ව බන්ධන C කාණ්ඩයක් තියෙනවා. හැබැයි මම දන්නේ නැහැ මේක තියෙන්නේ කොතනද. තේරුණාද? ඒ නිසා අපි මෙයාට ලැබෙනවනේ ඉලක්කම් දෙකක්. ද්විත්ව බන්ධනය වෙන C පරමාණු දෙක ඉලක්කම් දෙකක් තියෙනවනේ. මේ ඉලක්කම් දෙකේ කුඩා ඉලක්කම ලියන්න. පැහැදිලිද? තේරුණාද? yn කියලා කෙනාටත් ඕකමයි. හැබැයි an වලට ඕක ප්‍රශ්නයක් නැහැ. මොකද an කියලා දැම්මොත් මොකද ඒකේ තේරුම? පයි බන්ධන මොකුත් නැහැ. හැමතැනම තියෙන්නේ සිග්මා බන්ධන. තේරුණාද? පැහැදිලිද? කියන්න මට මෙතන නිකන් තේරුණාද කියලා බලන්න. කියන්න ඉපහරේ. තේරුණා. හරි මොකද එහෙනම් ඉස්සලම් කරන්නේ? ආදේශ කාණ්ඩ සහ අංශ දාම නාමකරණය කරන්න ඕන. ඊළඟට ප්‍රධාන දාමේ නාම මූලය ලියන්න ඕන. ඊළඟට සුදුසු පරිදි an en yn කියනවා දාන්න. මේකට පස්සේ අන්තිමටම ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය නම් කරන්න. එතකොට නාමකරණය කරයි. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. හරි ආදේශ කාණ්ඩ සහ අංශ දාම නාමකරණය කරනවා කියන්නේ මෙයා හරි මේ දෙන නාමකරණය කරනවා. ප්‍රධාන දාමේ නාම මූලය යොදනවා කියන්නේ C පරමාණු 6ම නාමකරණය කරනවා. ඊට පස්සේ ද්විත්ව බන්ධනයක් නාමකරණය කරනවා. හැබැයි තාම නාමකරණය කරන්නේ නැහැ මෙයා. ඒක නිසා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ නාමයේ විවරයක් කරනවා. පැහැදිලිද? තේරුණාද? ඔක්කොම සීල් තේරෙන්න ඕනේ. පොඩි අදහසක් ආවද නමේ ෆෝමැට් එක කොහොමද හැදෙන්නේ කියලා බලන්න. මේක උදාහරණ කරලා ප්‍රැක්ටිස් කරනකොට මේ ලස්සනට එනවා. එතකොට කොහොමද CFC එකක් තේරෙනවා. දැනට එහෙම ඕනේ පොඩ්ඩක් තේරුණා නේද? එහෙනම් කාබනික සංයෝගයක නාමකරණයේදී අපි මොකද කරන්න ඕනේ? ඉස්සරෝම ආදේශ කාණ්ඩ සහ අංශ දාම නාමකරණය කරන්න ඕනේ. ඊට පස්සේ ප්‍රධාන දාමේ නාම මූලය ලියන්න ඕනේ. සුදුසු පරිදි an en සහ yn යොදන්න ඕනේ. අන්තිමට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය නම් කරන්න. ඕක තමයි පිළිවෙල. ඔය පිළිවෙල මාරු කරලා නැහැ. හරි. අපි ලියගමු. ලියන්න නේද මේ අර ඉස්සල්ලා ඔය කියපු විදිහට ඔක්කොම ලින්ක් කරගෙන ඉවරලා පහත දැක්කන අනුපිළිවෙලට කාබනික සංයෝගයේ නම ලියන්න ඕනේ කියලා. මේකයි අනුපිළිවෙල. පළවෙනියේ තියෙන්නේ ආදේශ කාණ්ඩ ඕ එතනට හා කියලා ඕන. ආදේශ කාණ්ඩ හා අංශ දාම නම් කිරීම. මේක තමයි පළවෙනිම කාරණය. ඊට පස්සේ ප්‍රධාන දාමයේ නාම මූලය කියනවා. ඊළඟට සුදුසු පරිදි an හරි en හරි yn හරි යොදන්න. en හරි yn හරි යොදනවා නම් මොකද වෙන්න ඕන? එයාලගේ ඉලක්කම් දෙකක් තියෙනවා. ඒකෙන් කුඩා අංකයේ කියන්න ඕනේ. ඊළඟට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය කියනවා. ඔන්න ෆෝමැට් එකට තමයි. හරියට කරගන්න ආදේශ කාණ්ඩ සහ අංශ දාම නම් කරනවා. ප්‍රධාන දාමේ නාම මූලය ලියනවා. සුදුසු පරිදි an en සහ yn යොදනවා. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය නම්. මේක මෙන්න සරලව කියවල මේකේ පොඩි තැන් තියෙනවා වෙනස් වෙන ඒවා. ඒක සරලව කියන්න. හරි. දැන් ආදේශ කාණ්ඩයක් ලියනකොට දැන් හිතන්නකො මෙහෙම අපි හිතමු මෙහි උදාහරණයක් CHP CH මෙයාට OH එකයි C ද්විත්ව බන්ධන O CH ද්විත්ව බන්ධන CH2 කියලා තියෙනවා. හරි ඉස්සරහ ලියපු. ප්‍රධාන දාමේ මේක අංකණය කරන්නේ 1 2 3 4 5 කියලා මේ ආදේශ කාණ්ඩය. මෙයා ප්‍රධාන දාම. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. ඒ නිසා මෙයාගේ නම ඕන් කියලා ඉන්නේ මෙයාගේ ආදේශ කාණ්ඩය නිසා මෙයාගේ නම හයිඩ්‍රොක්සි කියලා.
දැන් මේක නාමකරණය කරගෙන යද්දී ඉස්සලාම කරන්න ඕන ආදේශ කාණ්ඩ සහ අංශ දාම නාමකරණය කරන්න. එහෙනම් මම ඉස්සරහට යනකොට කාගේ නමද? කාගේ නමද ඉස්සරහ ලියන්නේ? කාගේ නමද ලියන්නේ ඉස්සරලා? හයිඩ්‍රොක්සි කියන එක. මම ලියනවා මෙහෙම හයිඩ්‍රොක්සි. හරි. හැබැයි මෙහෙම හයිඩ්‍රොක්සි කියලා ලියපුවාම පොඩි ගැටලුවක් එනවා. දැන් ඉතින් මේ දැන් මේකේ තියෙන ෆෝමැට් එක විදිහට මම දැන් ලියාගෙන යනවා හයිඩ්‍රොක්සි ප්‍රධාන දාමයේ නාම මූලයේ C පරමාණු 5ක් තියෙන නිසා පෙන්ට් ද්විත්ව බන්ධන එකක් තියෙනවා කොතන තියෙන්නේ 1 සහ 2 අතර මේ දෙනයි කුඩා අංකය ලියනවා. 1 නිකන් එහෙම ලියන්න මම තාම කියලා දුන්නේ නැහැ මේක ලියන හරි පිළිවෙල. ද්විත්ව බන්ධනයක් නිසා En කියලා දානවා. ඊට පස්සේ මෙතන කාබොනයිල් කාණ්ඩය තියෙන නිසා මෙතන ඕන් කියලා නේ. ඒ නිසා මම ලියනවා ඕන් කියලා ලියනවා. ඒක වැරදි පිළිවෙල. හරි දැන් බලමු කොහෙද වැරදුනේ කියලා. හයිඩ්‍රොක්සි කියලා ලියපුවාම මම දන්නව එක දෙයක් ඒ තමයි OH කාණ්ඩයක් නම් තියෙනවා. හැබැයි කොහෙටද බැඳලා තියෙන්නේ කියලා ඉවර මේක නෑ. එහෙනම් ආදේශ කාණ්ඩයක් හරි අංශදාමයක හරි නම ලියද්දී ඒ නම ඉස්සරහින් අනිවාර්යෙන් එයා බැඳලා තියෙන ඉලක්කම මොකක්ද කියලා ලියන්න. තේරුණාද? එහෙනම් කොහොමද අපි ලියන්නේ? 4 හයිඩ්‍රොක්සි. මෙහෙමයි කියන්නේ. ඒත් එක්කම හොඳට මතක තියාගන්න මේ IUPAC නාමකරණයේදී වැදගත්ම නීතියක් තියෙනවා. ඒ තමයි අපි ඉලක්කමක් ලියනවා නම් ඉලක්කමක් සහ ඉංග්‍රීසි අකුරක් අතරට ඉදි කෑල්ලක් යොදන්න ඕන. තේරුණාද? කොහේ ලියවත් මේ නමේ එහෙනම් මෙතන ලියවත් මොකද කරන්න ඕන? ඉදි කෑල්ලක් යොදන්න ඕන දෙපැත්ත. තේරුණාද? එහෙනම් ආදේශ කාණ්ඩ සහ අංශ දාම නම් කිරීමේදී එයා බැඳලා තියෙන C පරමාණුවේ අංකය යොදන්න. පැහැදිලිද මෙතන? එහෙනම් මේක පටන් ගන්නේ කොහොමද? 4 හයිඩ්‍රොක්සි. එහෙමයි පටන්. හරි. 4 හයිඩ්‍රොක්සි. ඊට පස්සේ ප්‍රධාන දාමයේ නාම මූලයේ C පරමාණු 5ක් තියෙන නිසා හිස්තැන් නැහැ. පෙන්ට් කියලා ලියනවා. ද්විත්ව බන්ධනයක් තියෙනවා මෙතන. එහෙනම් පෙන්ටීන් වෙන්න පෙන්ටින් En අකුර එනවා. හැබැයි En දාදී එතනත් අපි ඉලක්කම කියන්න ඕන. කොතනද බැඳලා තියෙන්නේ? ඉලක්කම් දෙකම ඕනේ නැහැ. 1 සහ 2 කියලා ඕනේ නැහැ. නීතියක් විදිහට අපි දීලා අපි මතක තියාගන්න ඕනේ. මෙහෙම ද්විත්ව බන්ධනයක් හරි ත්‍රිත්ව බන්ධනයක් හරි තියෙනවා නම් En හරි yn හරි ලියනවා නම් අපි ලියන්න ඕන මෙන්න මේ ඉලක්කම් දෙකෙන් කුඩා ඉලක්කම්. පැහැදිලිද? එහෙනම් මම කොහොමද ලියන්නේ? 4 හයිඩ්‍රොක්සි පෙන් ඉරි කෑල්ලක් 1 ඉරි කෑල්ලක් En. හරි එහෙනම් හොඳයි මෙතෙන් කරගන්න. ඊට පස්සේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය නම් කරමු. මොකද ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඕන් කියලා එන්නේ. හැබැයි මම මෙහෙම නිකන් ඕන් කියලා ලියුවොත් මම දන්නවා මේකේ C පරමාණු 5ක් තියෙනවා 4 වෙනි කාබන්ට OH කාණ්ඩයක් බැඳලා තියෙනවා පළවෙනි සහ දෙවෙනි කාබන් අතර ද්විත්ව බන්ධනයක් තියෙනවා මේක කීටෝන. හැබැයි මම දන්නේ නැහැ කීටෝනයේ කාබොනයිල් කාණ්ඩයේ තියෙන්නේ කීවෙනි කාබන් වලද කියලා. එහෙනම් මම ලියන්න ඕන පෙන්ටින් ඉරි කෑල්ලක් 3 ඕන් කියලා ලියන්න. මේක තමයි මෙයාගේ සම්පූර්ණ නම වෙන්නේ. හරි එහෙනම් බය වෙන්න එපා. හරිද? මෙන්න මේ ටික කියලා දෙන්නයි මට ඕනේ. ඒ තමයි ආදේශ කාණ්ඩයක් හරි අංශ දාමයක් හරි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් හරි නම ලියද්දී ඊට කලින් එයා බැඳලා තියෙන C පරමාණු ඉලක්කම ලියන්න. නේ? හයිඩ්‍රොක්සි කියනකොට 4ට බැඳලා තියෙනවා. ඕන් කියනකොට 3ට බැඳලා. ඒ වගේම ද්විත්ව බන්ධනයක් හරි ත්‍රිත්ව බන්ධනයක් හරි නම් කරද්දී එයා බැඳලා තියෙන C පරමාණු දෙකේ නැත්නම් එයා පවතින C පරමාණු දෙකේ කුඩා අංකය මොකක්ද කියලා කියන්න. තේරුණාද? පැහැදිලිද? එහෙනම් මෙහෙම කාබනික සංයෝගයේ නාමකරණයේදී ආදේශ කාණ්ඩ කමාවක් කාබනික සංයෝගයේ නාමකරණයේදී ආදේශ කාණ්ඩ කමාවක් අංශ දාම එහෙම නැත්නම් ශාඛා දාම කියලා කියනවා. අංශ දාම හෝ අංශදාම හෝ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය නම් කිරීමේදී ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය නම් කිරීමේදී එය බැඳී ඇති C පරමාණුවේ එය බැඳී ඇති
C පරමාණුවේ අංකය ඊට කලින් ලිවිය යුතුයි. නමට පෙර ලිවිය යුතුයි. බැඳී ඇති C පරමාණුවේ අංකය නමට පෙර ලිවිය යුතුය. C පරමාණුවේ අංකය නමට පෙර ලිවිය යුතුය. ඉක්මන් කරලා ලියමු. නමට පෙර ලිවිය යුතුය. ඊළඟ තරුව කාබනික සංයෝගයේ නාමකරණයේදී C ද්විත්ව බන්ධන සහ C ත්‍රිත්ව බන්ධන ඇති විට කාබනික සංයෝගයේ නාමකරණයේදී C ද්විත්ව බන්ධන සහ C ත්‍රිත්ව බන්ධන ඇති විට C ද්විත්ව බන්ධන සහ C ත්‍රිත්ව බන්ධන ඇති විට ඒවා නම් කිරීමේදී C පරමාණු වල ඒවා නම් කිරීමේදී C පරමාණු වල අවම අංකය ලියා නම් කළ යුතුයි. අවම අංකය ලියා නම් කළ යුතුයි. අවම අංකය ලියා නම් කළ යුතුයි. අපි හිතමු මේක නම් කරද්දී මෙයා 4 මෙයා 5 කියලා. එහෙනම් මෙයා නම් කරන්නේ 4 කිරි කෑල්ලක් EN. මෙයා නම් කරන්නේ 3 4 නේ තියෙන්නේ. 3 කිරි කෑල්ලක් YN. අවම අංකය ලියා නම් කළ යුතුයි. ඕනනම් ඔය නෝට් එක නැති මේව ලියලා තියාගන්න. උඩ වරදී. අවම අංකය ලියා නම් කළ යුතුයි. අවම අංකය ලියා නම් කළ යුතුයි. පැහැදිලිද? ඒ වගේම මතක තියාගන්න මේ කාබනික සංයෝගයේ නම ලියද්දී ඉලක්කමක් සහ ඉංග්‍රීසි අක්ෂරයක් අතර ඉරි කැලලක් යොදන්න. හරි ක්ලියර් නේද? නම ලිවීමේදී ඉලක්කමක් සහ ඉංග්‍රීසි අක්ෂරයක් අතරට ඉරි කැබැල්ලක් ලියන්න ඕනේ මෙහෙම ලියාගත්තා කියලා. යෙදිය යුතුය. ඉලක්කමක් සහ ඉංග්‍රීසි අක්ෂරයක් අතරට ඉරි කැබැල්ලක් තියෙනවා. හරි. හිතන්න මෙහෙම අවස්ථාවක් ගැන. අපි හිතමු CH3 කාබන් OH එකයි C ද්විත්ව බන්ධන O CH3 කියලා තියෙනවා. දැන් මෙයා නාමකරණය කරන්නයි යන්නේ. හොඳට බලන්න. හරි. ඉතලා මේකේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩ ටික මොනවද කියලා හොයා ගන්න ඕන. ප්‍රධාන කෙනා මෙයා. ඒ නිසා මෙයා නාමකරණය වෙන්නේ ඕන් කියලා. මෙයාගේ නම හයිඩ්‍රොක්සි. ප්‍රධාන දාමය තෝරගන්න ඕන. ප්‍රධාන කාබන් දාමය තෝරගන්නකොට මෙයා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇතුළත් කරන විදිහට දිගම කාබන් දාමයක් තෝරගන්න ඕන. එහෙනම් මෙතනින් පටන් අරගෙන මෙතෙන් කරගන්න යන්න. අංකණය කරගෙන යනකොට මෙයාට අවමන් කියලා වෙන්න ඕන නිසා මෙයා 1 මෙයා 2 මෙයා 3 මෙයා. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද මේ ප්‍රශ්නේ? මුලින්ම නම් කරන්න ඕනේ මේකේ තියෙන ආදේශ කාණ්ඩනේ. එහෙනම් හයිඩ්‍රොක්සි කියන කෙනා තමයි නම් කරන්න ඕනේ. හයිඩ්‍රොක්සි කී පාරක් යෙදලා තියෙනවද? එකම ආදේශ කාණ්ඩය නැවත යෙදලා තියෙනවා. කී පාරද හයිඩ්‍රොක්සි යෙදලා තියෙන්නේ? දෙපාර. එහෙනම් හයිඩ්‍රොක්සි කියලා දෙපාරක් ලියනවාද? නැත්නම් ඩයි හයිඩ්‍රොක්සි කියලා ලියපුවම වැඩේ ඉවරයි. ඩයි හයිඩ්‍රොක්සි කියලා ලියනවා. තේරුණාද මොකද ඩයි කියන්නේ? එකම ආදේශ කාණ්ඩය එහෙම නැත්නම් එකම අංශ දාමය කිහිපවරක් යෙදලා තියෙනවා නම් සුදුසු උපසර්ගයක් යොදන්න. දෙපාරක් යෙදලා තියෙනවා නම් ඩයි, දෙපාරයි නම් ඩයි. තුන් පාරක් යෙදලා තියෙනවා නම් ට්‍රයි. හරි හතර පාරක් නම් ටෙට්‍රා. ඒ විදිහටයි යන්නේ. එච්චර ඉන්නේ උඩ වෙන්නේ දෙක. හරි. එහෙනම් අපි නම ලියන්නේ මේ. ඉස්සර නාමකරණය කරනකොට අංශදාම එහෙම නැත්නම් ආදේශ කාණ්ඩේ නම් කරන්න ඕන හයිඩ්‍රොක්සි තමයි නම් කරන්න ඕන. එහෙනම් මම ලියනවා හයිඩ්‍රොක්සි කොහෙටද බැඳලා තියෙන්නේ? තුන්වෙනි එකටයි තුන්වෙනි එක. කී දෙනෙක් බැඳලාද? ඩයි හයිඩ්‍රොක්සි. මෙහෙමයි එන්නේ. දැන් පොඩි ගැටලුවක් එනවා තව එකක්. ඉලක්කමක් සහ ඉංග්‍රීසි අකුරක් අතරට අනිවාර්යෙන් ඉලි කැලලක් දාන්න. ඉලක්කම් දෙකක් එක ළඟ යෙදුණු. දැන් මෙහෙම තිබ්බොත් 33 ඩයි හයිඩ්‍රොක්සි කියලා. දැන් මොකද කරන්නේ?
කමාවක් දාන්න. එහෙනම් මතක තියාගන්න කාබනික සංයෝගයේ නාමකරණය කරද්දී එකම ආදේශිත කාණ්ඩය එහෙම නැත්නම් එකම අංශදාමයේ කිහිප වතාවක් යෙදিলা තියෙනවා නම් සුදුසු උපසර්ගයක් පාවිච්චි කරන්න ඕන. ඩයි, ට්‍රයි, ටෙට්‍රා කියන උපසර්ග පාවිච්චි කරන්න. තේරුණාද? ඒ වගේම මතක තියාගන්න ඉලක්කම් දෙකක් එක ළඟ ලියවෙනවා නම් ඒ දෙක අතර කමාවක් දාන්න. කොච්චරයි? ලියන්නේ. එකම ආදේශ කාණ්ඩය එකම ආදේශ කාණ්ඩය කිහිප වරක් යෙදී ඇතනම් එකම ආදේශ කාණ්ඩය කිහිප වරක් යෙදී ඇතනම් ඒ සඳහා සුදුසු උපසර්ගයක් යෙදිය යුතුයි. සුදුසු උපසර්ගයක් යෙදිය යුතුයි. හරි වරන් හදලා දාගන්න ඩයි, ට්‍රයි, ටෙට්‍රා මේවා තමයි උපසර්ග කියලා කියන්නේ. සුදුසු උපසර්ගයක් යෙදී ඊළඟ කරුව නාමය ලිවීමේදී ඉලක්කම් දෙකක් එක ළඟ ලියන විට නාමය ලිවීමේදී ඉලක්කම් දෙකක් එක ළඟ ලියන විට ඒවා අතරට කමාවක් යෙදිය යුතුයි. කමාවක් යෙදිය. හරි කැපිටල් සිම්පල් කතාව පළවෙනි අකුර කැපිටල් ලීවට කමක් නැහැ. හැබැයි කැපිටල් ලීවේ නැහැ කියලා වැරදි. තේරුණාද? හැබැයි වෙන කොහෙවත් කැපිටල් තියෙන්න බෑ. පළවෙනි අකුර විතරයි කැපිටල් තියෙනවා තියෙන්න පුළුවන්. නමුත් ඒකත් සිම්පල් ලීවට ප්‍රශ්නයක්. අන්තිමටම ලියන්න. මුල් අකුර කැපිටල් වීම අනිවාර්ය කාරණයක් නොවේ. කැමති නම් ලියන්න පුළුවන්. නැත්නම් කරන්න. මුල් අකුර කැපිටල් වීම අනිවාර්ය කාරණයක්. හරි අපි එක උදාහරණයක් කරමු. ඊළඟ දවස් උදාහරණ විතරයි කරන්නේ. නාමකරණය ඔච්චරයි ඉන්නේ. අනිත් ඉවර කරලා දුන්නා මේක. සරල උදාහරණයක් කරමු. මෙයාගේ නම ලියන්න බලන්න අර ගන්න. ඉක්මන් කරලා ලියන්න. බලන්න එහෙනම් මේක නාමකරණය කරන්න ඕනද කියලා. මම ආපහු මේකේ නාමකරණය ලියන්න කලින් නාමකරණය කරන්න කලින් මම කියන්න පිළිවෙල මොකද කියලා ඉස්සෙල්ලා ක්‍රියාකාරී කාණ්ඩ ටික හොයාගෙන ප්‍රධාන කෙනායි ආදේශ කාණ්ඩ ටිකයි වෙන් කරගන්න. ඊට පස්සේ ප්‍රධාන දාමය තෝරගන්නවා. ප්‍රධාන දාමයේ අංකණය කරනවා. ඊට පස්සේ නම ලියනවා. හරි. එහෙනම් මම ක්‍රියාකාරී කාණ්ඩ ටික හොයාගෙන. මෙයා ක්‍රියාකාරී කෙනෙක්, මෙයා ක්‍රියාකාරී, මෙයා ක්‍රියාකාරී, මෙයා ක්‍රියාකාරී. කවුද ප්‍රධාන කෙනා? ඉක්මන් කියන්නේ. කියන්න ගන්න. කවුද ප්‍රධාන කෙනා? CO. එහෙනම් මෙයා නාමකරණය වෙන්නේ ඕන් කියලා. එහෙනම් මෙයා නාමකරණය වෙන්නේ ඇමයිනෝ. මෙයා EN කියලා නාමකරණය වෙන්නේ. මෙයා හයිඩ්‍රොක්සි කියලා නාමකරණය වෙන්නේ. හරි. එහෙනම් ඕනේ ප්‍රධාන කාණ්ඩය සහ ආදේශ කාණ්ඩයට අග්ගාලා හොයාගන්න. හරිද? නාමකරණ විදිහ ක්‍රියාවක්. ඒකත් මෙතනම ලියන්න. එතකොට හරිය ලේසි. ඊට පස්සේ ප්‍රධාන දාමය තෝරන්න ඕන. ප්‍රධාන දාමය තෝරද්දී මෙයා ඉන්නත් ඕන, මෙයා ඉන්නත් ඕන, ඊගම දාමය වෙන්නත් ඕන. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතනින් පටන් අරගෙන මෙතෙන් වෙන දියන්න. අංකණය කරද්දී මෙයාට අවමානක ලැබෙනවා. හිතෙන් අංකණය කරලා බලන්න. 1 2 3 4 5 6. මෙහෙම අංකණය කරද්දී 1 2 3 4. එහෙනම් අංකණය කරන්නේ මේ පැත්තට. මොකද මෙයාට අවමානක ලැබෙන්න ඕන 2යි 3යි 4යි 5යි 6යි. හරිද? දැන් ඊට පස්සේ මොකද කරන්නේ? ආදේශ කාණ්ඩ සහ අංශදාම නම් කරතෝ. තේරුණාද? ආදේශ කාණ්ඩ සහ අංශදාම නම් කරද්දී මොකද කරන්න ඕනද? එයාලා බැඳලා තිරිලා කමුලියක්. මෙයා හයිඩ්‍රොක්සි කියලා ඉන්නේ, මෙයා ඇමයිනෝ කියලා. මට මේ කාරණේ කියන්න බැරුව. මේක මෙතනින්ම ඉගෙන ගන්න පුළුවන් නම් හොඳයි. ගොඩක් හොඳයි. ඇමයිනෝ කියලා ඉස්සරහ ලියන්නේ, හයිඩ්‍රොක්සි කියලා ඉස්සරහ ලියන්නේ. දැන් දෙන්නේ කියනවනේ ආදේශ කාණ්ඩ. ඇමයිනෝද ලියන්නේ, හයිඩ්‍රොක්සිද ලියන්නේ? ඇමයිනෝ. මතක තියාගන්න. ආදේශ කාණ්ඩ එහෙම නැත්නම් අංශදාම වල නම ලියද්දී ඉංග්‍රීසි හෝඩියේ පිළිවෙලට යෙදෙන විදිහට තමයි ලියන්නේ. මේක පටන් ගන්නේ A අකුරෙන්, මේක පටන් ගන්නේ H අකුරෙන්. ඒ නිසා මෙයා තමයි ඉස්සර ලියන්නේ. හරි. එහෙනම් කොහොමද එන්නේ? 4
මම මෙහෙම පටන් ගන්නවා ටිකක්. එයා හතරකනේ බැඳලා තියෙන්නේ. හතර ඉරි කෑල්ලක් ඇමයිනෝ. මෙන්න මෙයා හරි. හරිද? ඊට පස්සේ මෙයා නම් කරන්න ඕන. මෙයා කීයද දෙවෙනි එකට බැඳලා තියෙන්නේ. ඉරි කෑල්ලක් දෙක ඉරි කෑල්ලක් හයිඩ්‍රොක්සි. මේක තමයි කැපිටල් ලියන්නේ. නමුත් මේක සිම්පල් ඉවගේ ප්‍රශ්නයක්. එහෙනම් මෙයා නාමකරණය කරලා ඉවරයි. ආදේශ කාණ්ඩ දෙකයි තිබෙන එකම නාමකරණය කරා. ප්‍රධාන දාමේ කාබන් 6ක් කියන නිසා ඉස්තන් නැහැ. නාම මූලයේ හෙක්ස්. ද්විත බන්ධනයක් තියෙනවා 5 සහ 6 අතර. ඒ නිසා ඉරි කෑල්ලක් 5 ඉරි කෑල්ලක් En. මෙයත් හරි. ප්‍රධාන කාබන් දාමේ තියෙන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය මෙයා. තුන්වෙනි කාබන් බඳලා තියෙනවා. මොකද්ද? ඕන් කියලා. තේරුණාද? තේරුණාද? එක එක්කෙනාට අදාළ ඉලක්කම ලියන්න ඕන වෙන වෙන. දැන් අනුපාඩු හදාගන්න. 4 ඇමයිනෝ 2 හයිඩ්‍රොක්සි හෙක්ස් 5 En 3 ඕන් කියලා කියනවා. මේක අපිට ඕන මෙහෙම ලියන්නත් පුළුවන්. 4 ඉරි කෑල්ලක් ඇමයිනෝ ඉරි කෑල්ලක් 2 ඉරි කෑල්ලක් හයිඩ්‍රොක්සි මෙන්න මේ පහේ ඉලක්කම මේ ඉස්සරහට ගේන්න පුළුවන්. 5 ඉරි කෑල්ලක් හෙක්ස් පිස්තන් තියන්න නේද හෙක්සින් කියලා ලියන්න. එතකොට 5 හෙක්සින් කියනකොට අපිට තේරෙනවා මොකක්ද තේරුම හෙක්ස් කියලා කියනකොට C පරමාණු 5ක් sorry C පරමාණු 6ක් තියෙනවා 5 හෙක්සින් කියනකොට En එකක් තියෙනවා 5 සහ 6ක් 3 ඕන් කියලා ලියන්න. මේකම දෙකම හරි. මේකත් හරි මේකත්. ටිකක් අරුවක් දාන්න මේක ලියාගෙන ඊට පස්සේ හරි මට හරියයි කියනකොට හරි කියන්නේ. හරි. ගොඩක් හොඳයි ගොඩාක් අය හරි. ලියන්න මෙහෙම තරුවක් දාලා සතු බැනි ලියාගත්තා කමක්. ආදේශ කාණ්ඩ සහ අංශදාම නම් කිරීමේදී 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 ඉංග්‍රීසි හෝඩියේ පිළිවෙලට නම් ලිවීම සිදු කරනු බැහැ. ඉංග්‍රීසි හෝඩියේ පිළිවෙලට නම් ලිවීම සිදු කරනු බැහැ. ඉංග්‍රීසි හෝඩියේ පිළිවෙලට නම් ලිවීම සිදු කරනු බැහැ. හරි. දැන් මොකද හිතෙන් නාමකරණය වෙන්නේ? මෙච්චරයි නාමකරණය ගැන කතා කරන්නේ. තව පොඩි කොටසක් තියෙනවා එස්තර නාමකරණය කියලා කොටසක්. ඒක දැක් කරන්න ඕනේ නැහැ වෙනවමදී. අපි ඊළඟ දවසේ කතා කරමු. මේක තමයි 99ක් ඉවරයි නාමකරණය. තව පොඩි කොටසක් තියෙන්නේ.